ද සුබුදැසනක් වේවා ඔබ වහන්සේලාට. මම වැහෙනවද පැහැදිලිව? තෙරුවන් සරණයි හඳුර ඇහෙනවා. හොඳම හඳුර. හොඳයි අපි වෙලාව හරි නිසා අපි ආරම්භ කරමු. මේ අතරමැදදී අපේ හාමුදුරන් වහන්සේලා සම්බන්ධ වෙන හාමුදුරන්ලට අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න. ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ පළමුවෙනි ප්‍රශ්න පත්‍රය සිංහල ප්‍රශ්න පත්‍රයේ සිංහල පළමුවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට නිර්දිෂ්ට ග්‍රන්ථ තියෙන්නේ. එතකොට අපි පහුගිය මාස කිහිපය පුරාවටම ඒ නිර්දිෂ්ට ග්‍රන්ථයන්හි අන්තර්ගතය සහ ඒ හා සම්බන්ධ සියලුම කාරණාවන් පිළිබඳව භාෂා භාවිතයන් පිළිබඳව ඒ යුගවලදී භාෂා මේ පරිණාමීය වූ ආකාරයන් කොහොමද මේ කෘතිවලින් විශේෂයෙන්ම දම්පි අටුවා ගැටපදය සිකවලඳ හා සිකවලඳ විනිස කියන මේ කෘති දෙක ඇතුළේදී කොයි විදිහටද භාෂාමය පරිණාමීය ලක්ෂණයන් අපට පෙන්눔 කරන්නේ කියන කාරණයන් පිළිබඳව ඒ වගේ මමාවතුර කෘතියේ තියෙන සුවිශේෂත්වය පිළිබඳව සහ කෞසිලුමින්න කියන ඒ කෘතිය ඇතුලේ තියෙන විශේෂත්වය ඒ වගේම කෞසිලුමිනේ අපි විශේෂිත වූ සර්ගයන් කිහිපයක් තෝරාගෙන සති 3-4ක් විතර ඒ සර්ගයන් ආශ්‍රයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. කෞසිලුමින කවියාගේ ප්‍රතිභාපූර්ණභාවය කොහොමද මේ කෘතිය ඇතුළේදී පිළිබිඹු කරන්නේ කියන එක. එතකොට ඒ ආශ්‍රයේදී විවිධ වර්ණනාවන් පිළිබඳව වර්ණනාත්මක ක්‍රමවේදයන් ඒ වගේම කාව්‍ය උපක්‍රමයන් කවියා භාවිතයට අරගෙන තිබෙන දේවල් මේ ආදී දේවල් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒ විදිහට සාකච්ඡා කරලා නිර්දිෂ්ට ග්‍රන්ථවලට අදාළව සියලුම ප්‍රධාන මාතෘකාවන් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඒ ආශ්‍රයෙන් විභාගයට මේ ප්‍රශ්නවලට අපිට මුහුණ දීමට සිදු වෙයි. එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද විභාගයට සාර්ථක පිළිතුරක් සපයන්නේ කියන එකත් ඒ තැන්වලදී සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට අමතරව මට විශේෂ සටහනක් හමු වුණා. අමාවතුරේ කතා විශේෂත්වය පිළිබඳව කතිකාචාර්ය මිනුන්ගමුවේ මහා නාම හාමුදුරුවන් වහන්සේ විසින් ඉතාමත් දක්ෂ ලෙස සාර්ථක ලිපියක් ලියලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් මම හිතුවා අද දිනේදී ඔබ වහන්සේලාත් සමග ඒ සටහන බෙදා හදාගෙන සාකච්ඡා කරොත් එහෙම විභාගයේදී අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය පිළිබඳව ගෙනහැර පෑමට ඔබ වහන්සේලාට ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලබා දීමේ හැකියාවක් තියෙයි කියන කල්පනාව මත අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය කියන ප්‍රශ්නයට කොහොමද අපි සාර්ථක පිළිතුරක් දෙන්නේ කියන පදනමේ පිහිටලා තමයි මේ සටහන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ඇතුළේදී අපි විශේෂයෙන්ම අපි මීට පෙර අමාවතුර පිළිබඳව කරපු මාතෘකා පිළිබඳව ඒ තැන් පිළිබඳවත් සාකච්ඡා වෙනවා. ඔබ වහන්සේලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මේ සටහන තුළින් පුළුවන් තරම් උත්සාහ ගන්න අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය පිළිබඳව අපිට ගන්න පුළුවන් සාර්ථකම පිළිතුරු ටික මොනවාද මේ සටහන ඇතුළෙන් කියන එක පිළිබඳව අවධානය යොමු කරගෙන ඔබ වහන්සේලා ළඟ පොතක් තියාගෙන මේ දේවල් තමයි විශේෂ දේවල් ටික කියලා ඒ ටික සටහන් කරගන්න. එතකොට විභාගයට පිළිතුරු ලියනකොට ඒක බොහෝ සෙයින්ම උපකාරී වෙයි. හොඳයි අපි සටහන දිහාට හැරිලා බැලුවොත් එහෙම නැවතත් මතක් කරන්නට ඕනේ මේ සටහන පත්‍රිකාචාර්ය මිනුවන් ගමුවේ මහා නාම හාමුදුරන් වහන්සේ තමයි නිර්මාණය කරන්නට යෙදුනේ අමාවතුර පිළිබඳව. ඉතින් පෙරදිග සාහිත්‍ය නිර්මාණයන් අතර භක්ති කාව්‍ය අතිශය ජනප්‍රිය සාහිත්‍යාංගයක් වශයෙන් හැඳින්විය හැකිය. විවිධ ජන කොටස්වල ආගමික විශ්වාස හා ඇදහිීම් අනුව ඔවුන්ගේ භක්තියට හා ගෞරවයට පාත්‍ර වූ ශාස්තෘවරුන් පිළිබඳවත් දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන බලවේග පිළිබඳවත් භක්තිපූර්වකව රචිත සාහිත්‍ය නිර්මාණ සුලභය. දැන් මේ කාරණය පිළිබඳව අපි දන්නවා අපිට අවබෝධයක් තියෙනවා මොකද වහන්සේලා පිරිවනේ 3-4-5 පන්තිවල ඉඳලම මෙහාට එනකොට අපිට භක්ති කාව්‍යයන් පිළිබඳ විශේෂයෙන්ම සංස්කෘත සතක කාව්‍යයන් ආදී දේවල් අපි නාමාෂ්ට සතකය, භක්ති ශතකය, ප්‍රත්‍ය සතකය මේ ආදී වූ කෘතීන් පරිශීලනය කරන නිසා අපිට මේ දේවල් පිළිබඳව අමුතුවෙන් මේ හැදෑරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඒවා අපිට අත්දැකීම් වලින්ම තියෙන දේවල් නිසා ශාස්ත්‍රවරුන් පිළිබඳව ඊට පස්සේ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන බලවේගයන් පිළිබඳව මේ විදිහට මේ සාහිත්‍යාංගයන් ගොඩනැගිලා තියෙන ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය මේ සංස්කෘත
හෝ පාලි හෝ ඒ අවශේෂ මේ පෙරදිග අවශේෂ දේවල් වලට පමණක් නෙමෙයි සිංහලටත් ඒකම තමයි මේ ලාංකේය සාහිත්‍ය සම්බන්ධයෙන්ුත් මේක පොදුවේ ඒ විදිහටම ක්‍රියාවට නැංවෙලා තියෙනවා කියන එක අපට සිංහල භාෂාවෙන් රචනා වෙලා තියෙන ඒ විවිධාකාර වූ භක්තිපූර්වක සහ එහෙම නැත්නම් භක්තියෙන් යම්කිසි ශාස්ත්‍රවරයාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව කරලා තියෙන ශ්‍රී ලාංකීය නිර්මාණයන් පරිශීලනය කරනකොට අපිට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 11 සහ 12 වන සියවස්වල ලියවුණු සාහිත්‍ය කෘති විමසීමෙන් ඒ තත්යුගය සිංහල භක්ති සාහිත්‍ය වර්ධනීය ලක්ෂණ පිළිබිඹු කරන අවධියක් බව පැහැදිලි වේ. සිංහල පද්‍ය සාහිත්‍යය ආරම්භක අවධියේ පටන්ම සංස්කෘත රීතිය ගුරු කර ගනිමින් වර්ධනය වන්නට විය. එහෙත් ගද්‍ය රචකයින් අතරින් කෙනෙක් පාලියට බර වූ හෙළවහරට නැඹුරු වූ සංස්කෘත අලංකාරවාදයට අනුගත වූ සුලලිත සුඛනම්‍ය රචනා ශෛලියකින්ද තවත් අයෙක් සංස්කෘතයට බර වූ වෛදර්භ රීතියට සම්බන්ධකමක් දක්වන පණ්ඩිත ප්‍රිය රීතියකින්ද සිංහල ගද්‍ය කාව්‍යයන් ධර්ම ග්‍රන්ථයන් රචනා කළහ. ලාංකේය ගද්‍ය කාව්‍ය සාහිත්‍ය කෘති අතර විද්‍යාමාන පැරණිම කෘතිය වශයෙන් අමාවතුර සැලකුවත් ඒ පිළිබඳ විවිධ මතවාද පවත්නා බවද සඳහන් කළ යුතුය. දැන් මේ සටහනේදී ඇත්තටම අපි මූලිකවම අරගෙන යන්නේ පොදුවේ නිශ්චිත කෘතියක් ඉලක්ක කරගෙන නැහැ. මෙතනදී සිංහල සාහිත්‍ය කරුවන් අතින් නිර්මාණය වන්නට යෙදුන අර අපි මුලින් සඳහන් කරන්නට යෙදුණු භක්තිය පෙරටු කරගත්ත ශ්‍රද්ධාව පෙරටු කරගත්ත. එහෙම නැත්නම් කිසියම් වූ ආගමික වේවා අවශේෂ වේවා නායකයෙක් ශාස්ත්‍රවරයෙක් පිළිබඳව කරන ලද නිර්මාණයන් වල අන්තර්ගතය කොහොමද තියෙන්නේ කියන එක තමයි මූලිකවම අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදී අපිට මූලිකවම කියනවා එක කොටාසයක් ඉඳලා තියෙනවා සංස්කෘත රීතිය ගුරු කරගනිමින් ඒහා ආශ්‍රිතව නිර්මාණයන් බිහි කරන්නට. තවත් කෙනෙක් පාලියට බර වුණු මේ සිංහල වචනයන් භාවිතා කරමින් ඒ ක්‍රමයට තමන්ගේ නිර්මාණයන් ඉදිරිපත් කිරීමට මේ උත්සාහ අරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි ලබා ගත යුතු මූලිකම අවබෝධය තමයි ක්‍රිස්තු වර්ෂ 11 සහ 12 වන සියවස්වලදී ලංකාවේ සාහිත්‍ය කරන්නේ නිරත වන්නට යෙදුණු සාහිත්‍ය කෘතීන් නිර්මාණය කරන්නට යෙදුණු පඬිවරුන් විසින් සිංහල භාෂාව පමණක්ම ගුරු කොට ගන්නේ නැතුව එයට අදාළව සංස්කෘත රීතීන් පාලි රීතීන් සහ මේ දෙකම එකට කවලම් කරගත්ත රීතීන් කියන මේ රීතීන් කොටාස තුනම එකට එකතු කරගෙන තමන්ගේ ගද්‍ය කාව්‍යයන් ඒ ගද්‍ය සාහිත්‍ය ඇතුළේ ගොඩනැගුවා කියන කාරණය පිළිබඳව ඔබ වහන්සේලා අවබෝධයක් ලබා ගන්නට ඕනේ. සරලවම කිව්වොත් එහෙම පුංචි දෙයක් තියෙන්නේ තමයි සිංහල සාහිත්‍යකරුවන් මූලික අවධියේදී සිංහල භාෂාවට අමතරව පාලි රීතියත් සංස්කෘත රීතියත් වෙන වෙනමත් ඊට අමතරව පාලි හා සංස්කෘත කියන මේ රීති දෙක එකටත් අරගෙන තමන්ගේ තම තමන්ට ආවේනික ක්‍රමවේදයන් ඔස්සේ කෘති නිර්මාණය කළා කියන එක තමයි මේ මෙතනදී අපට මූලික ආරම්භයේදීම ලබාගත යුතු ඉගැන්වීම එහෙම නැත්නම් ලබාගත යුතු දැනුම වන්නේ. මම හිතනවා ඒ කාරණේ ඔබ වහන්සේලාට පැහැදිලි ඇති කියලා. දේශන අතරේදී මොකක් හෝ ගැටලුවක් තිබුණොත් එහෙම ඒ අවස්ථාවේදීම ඒක විමසලා ඒක මේ ඒ ප්‍රශ්නය ගැටලුව විසඳා ගන්න කියන ඉල්ලීමත් කරමින් අපි ඉදිරියට ගමන් කරමු. පොළොන්නරු යුගයේ රචිත අමාවතුරේ කර්තෘ ගුරුළුගෝමී බව ග්‍රන්ථාවසානයේ සඳහන් වෙයි. ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුරු නම් පුරුෂ ධම්ම සාරති පද වර්ණනා නිමි. මේට වඩා සඳහනක් ගුරුළුගෝමීන් පිළිබඳ ග්‍රන්ථාරන්තරයෙන් සපයාගත නොහැකිය. දැන් අපිට සිංහල සාහිත්‍යයේ තියෙන සමහරක් විශේෂ කෘතිවල තියෙන ගැටලුව තමයි ග්‍රන්ථයේ කතුවරයා කවුද කියන එක පිළිබඳව නිශ්චිතව අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වීම. ඔබ වහන්සේලාට ඒක අත්දැකීමක් තියෙනවා. මතක ඇති අපි සාකච්ඡා කරා සිකවලඳ හා සිකවලඳ විනිස කියන කෘතිය. මෙතනදී අපට යම් යම් ගැටලු වලට මුහුණ පෑමට සිදු වුණා. කවුද ඇත්තටම මේකේ කතුවරයා කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. හැබැයි දැන් මේ පොළොන්නරු යුගයේ රචිත අමාවතුර කියන මේ කෘතිය ඇතුළතදී ඒකේ සඳහන් වෙනවා අවසානයේදී ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුරු නම් පුරුෂ ධම්ම සාරති පද වර්ණනා නිමි කියන පදය. ඉතින් මෙතනදී පමණයි මේ කෘතිය ඇතුළතදී ගුරුළුගෝමී කියන පදය සඳහන් වෙන්නේ, නාමය සඳහන් වෙන්නේ. එතනින් තමයි අපිට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ මේ කෘතියේ රචකයා ගුරුළුගෝමී කියන තැනැත්තා කියන එක. එතකොට ගුරුළුගෝමී කියලා කියන්නේ පුද්ගල නාමයක්ද පාරම්පරික නාමයක්ද තනතුරු නාමයක්ද එහෙම නැත්නම් වියතුන් උදෙසා පිරිනමනු ලබන උපාධි නාමයක්ද
කියන ඒ කිසිම දෙයක් පිළිබඳව අපට අවබෝධයක් නැහැ. අපට තියෙන එකම අවබෝධය තමයි ගුරුළුගෝමි කියන ඒ සංකේතයෙන් හඳුන්වපු තැනැත්තා තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. එතකොට ඒ සංකේතයට අදාළ පරම්පරා කතාව. එහෙම නැත්නම් වංශ කතාව මොකක්ද? මේ ඒක වංශ කතාව අර මුලින් කිව්වා වගේ ආගමික නාමයක්ද නැත්නම් මේ වියතුන් උදෙසා පිදෙන නාමයක්ද උපාධි නාමයක්ද පාරම්පරික නාමයක්ද ඒ ආදී දේවල් පිළිබඳව අපට අවබෝධයක් ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපට පුළුවන් අවබෝධයක් ගන්න අමාවතුර කියන කෘතියේ කතුවරයා කිසිදු විවාදයකින් තොරව ගුරුළුගෝමි කියන තැනැත්තා කියලා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි මේ කෘතිය ඇතුළේදීම ඒ පිළිබඳව අන්තර්ගත කරලා තියෙන නිසා. බුදුගුණ හැම කියන්නට නොහැකි හේයින් පුරිස ධම්ම සාරථි පදේ පමණක්ගෙන කෘතිය කරන බව ග්‍රන්ථාරම්භයේ සිට කතුතුමෝ අවධාරණය කරති. ඔබ වහන්සේලාට මතක ඇති මේ කෘතිය පරිශීලනය කරනකොට කියවනකොට මේ කියපු ඡේදයන් අපට මුණ ගැහුණා. අපිට මේ දේවල් කියවීමේ හැකියාව ලැබුණා. එතකොට මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන්ම සලකනවා දැන් බුදුරජාණන් වහන්සේ පව දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළා. දේශනා කිරීමේ හැකියාව නිමාවට පත්වන්නේ නැහැ කියලා. ඒ කාරණේම තමයි ගුරුළුගෝමි පඬිවරයා මෙතනදී ඉදිරිපත් කරන්නේ. බුදුගුණ හැම කියන්ට නොහැකි හේයි. සියලුම බුදුගුණයන් පිළිබඳව Tamanට මේ කෘතිය ඇතුළේදී සාකච්ඡා කිරීමේ හැකියාවක් නැහැ. මොකද මොහු මෙහිදී ඉලක්කගත කරන පිරිසක් ඉන්නවා. ඔබ වහන්සේලාට දැන් මතකයට එනවා ඇති අපි මූලිකවම මේ අමාවතුර පිළිබඳව කරන සාකච්ඡාවලදී මේ දේවල් කරා කුමන පිරිසක් ඉලක්ක කරගෙනද මේ කෘතිය නිර්මාණය කරලා තියෙන්නේ කියලා. එතකොට අර සිංහල මේ බෞද්ධ සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා Hindu ඒ ආගමික සම්ප්‍රදායන් ඔස්සේ දේවවාදය කරේ දෙවියන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඇලිලා ගලිලා ඒ වීරකම් ඔස්සේ ගමන් කරන පිරිසක් එතනින් කඩාගෙන නැවත බුද්ධහම පැත්තට හැරවීමේ මුඛ්‍ය අරමුණෙන් තමයි ගුරුළුගෝමීන් මේ කෘතිය කරන්නේ. ඉතින් මේ සඳහා උට ගන්න පුළුවන් හොඳම ගුණය තමයි පුරුෂ ධම්ම සාර්ථය කියන ගුණය. බුදුරජාණන් වහන්සේ යම් යම් විශේෂ වූ පුද්ගලයන් দমনය කරපු ආකාරය තමයි එහිදී ඔහුට ලබාගත හැකි හොඳම නිදර්ශනයන් සහිතව කතා ඉදිරිපත් කිරීමේ තැන. අන්න ඒ තැන ගැන පමණයි මෙහිදී ගුරුළුගෝමීන් කතා කරන්නේ. ඒකයි ග්‍රන්ථාරම්භයේදීම මෙතුමාණන් සඳහන් කරන්නේ පුරුෂ ධම්ම සාර්ථී පදේ පමණක්ගෙන මේ කෘතිය කරනවා කියන එක. ඉතින් ඒක තමයි මෙතනදී අර මූලිකවම දක්වලා තියෙන්නේ. මේ ඔබ වහන්සේලාට ඒ කෘතියෙන් අවබෝධ වෙනවා බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවනින් පුරුෂ ධම්ම සාර්ථී යන පදයගෙන අප බුදුන් පැරුම් පුරා බුදුවැ දෙවුරම් වෙහෙර පිළිගෙන එහි වෙසෙමින් තුන්ලොව්හි සැරිසර විසම පුරුෂයන් දමා අමා මහ නිවනින් පැමිණ වූසේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. මෙන්න මෙතනදී තමයි ඔබ වහන්සේලාට මේ අමාවතුර කෘතියේ මේ කතා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කරන සාකච්ඡාවේදී එහෙම නැත්නම් කතා කලාවේ විශේෂත්වය පිළිබඳව ලියන පිළිතුරක ආරම්භය ගැනීමට තියෙන තැන තමයි මේ ස්ථානය. ඒ තමයි ගුරුළුගෝමීන්ම Tamanගේ මේ කතා කලාව ගමන් කරවන්නේ කුමන පිරිසක් උදෙසාද කියන කාරණය. නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින්. ඒ කියන්නේ ධර්මය පිළිබඳව වේවා භාෂාව පිළිබඳව වේවා පරිණතභාවයකට පත් වෙලා නැති පුළුල් අවබෝධයක් දහම් දැනුමක් හෝ සාහිත්‍යමය දැනුමක් නැති නොවියත් කියන මේ නාමයෙන් වියත් භාවයට පත් වෙලා නැති ගණය උදෙසා තමයි සියබසින් ඔහු විසින් මේ කෘතිය සැකෙමින් එහෙම නැත්නම් කෙටියෙන් දක්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී තේමාව වස්තු විෂය ආකෘතිය ග්‍රාහක පිරිස සහ රීතිය කියන ඒ සියල්ලම ඉතාමත් සියුම් ලෙස එහෙම නැත්නම් කෙටි කරලා පිඬු කරලා දැන් කෘතිය ඇතුළේදීත් මොහු කියන්නේ සැකවින් දක්වනවා කියලානේ. ඒ කියන්නේ කෙටි කරලා දක්වන. ඒ කෙටියෙන් දක්වනවා කියන දේ පවා මෙහිදී ගුරුළුගෝමී කතුවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ බොහොම කෙටියෙන්. දැන් මේ පොඩි වාක්‍යය ඇතුළේ මොකද්ද පොඩි වාක්‍යය? විසම පුරුෂයන් දම්මා අමා මහ නිවනින් පැමිණ වූසේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් කියන මෙන්න මේ තැන මේ පොඩි වාක්‍ය ඇතුළේදී ඔබ වහන්සේලාට තියෙන මොකක්ද තේමාව එහෙම නැත්නම් මේකේ මාතෘකාව වස්තු විෂය මේ කෘතියේ අන්තර්ගතය මොනවද මේ කෘතිය කොහොමද ගොඩනගලා තියෙන්නේ කියන ආකෘතිය මේක ඇතුළේදී අපිට තියෙන. ඒ වගේම එහෙම ගොඩනගපු මේ කෘතිය මොන අයටද තිලින කරන්නේ අපි දායාද කරන්නේ අපි ඔඩියන්ස් එක කවුද ග්‍රාහක පිරිස කවුද කියන එක පිළිබඳව සහ රීතිය මොකද්ද රීතිය සියබස සිංහල බස් වහර කියන මෙන්න මේ හෙළබස් රීතියෙන් තමයි මේක රචනා කරන්නේ කියන
මේ කාරණාවන් ටිකම ඉතාමත් සැකෙවින් දැක්වීමට සියුම් ලෙස දක්වන්නට කතුවරයා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කාරණයේ විශේෂත්වය තමයි මේ සිංහල කිසිම ග්‍රන්ථ ග්‍රන්ථයක මේ කාරණය හමුවන්නේ නැහැ. දැන් අපිට කෞසිලමිනේදී හමුණන් එතනදිත් හමුුනේ කොහොමද? අර මේ ලද පියන් පියවරු බිදෙව් මේදා දක්වා පුන් පියවරු මඩලේ මේ ඒ විදිහටනේ කියන්නේ. එතකොට පුංචි කාන්තාවකගේ පියවරු වගේ මුලින් කියලා තරුණියකගේ පියවරු වගේ පසුව කියනවා කියලා ඔහු එතනදී තියෙනවා මේ කතාව මදකින් නතර කරන. ඒ කියන්නේ දැන් චුට්ටයි ඉස්සරහට චුට්ටයි කියලා මෙයා තැන් දෙකකට කඩනවා. නමුත් මෙතන ගත්තාම එකම තැනදී මේක කියලා තියෙනවා මේ පුංචි වාක්‍ය ඇතුළතදී මේකේ තේමාව වස්තු විශ්ේ මේ ආදී සෑම දෙයක්ම තියෙන නිසා කිසියම් සිංහල ග්‍රන්ථයක අන්තර්ගත නොවන ආකාරයට ඉතාමත් සියුම් කොට මේ සියුම් ලෙස දක්වන ලද ඡේදයක් අපට අමාවතුර ඇතුළේදී හමු වෙනවා. අමාවනය කිරීමයි. වස්තු විෂය හා ආකෘති එක්වගත් කල පළමුව දුර්දාන්ත දමනයෙන් පැරුම් පුරා යන්නත් දෙවැන්නා වූ සුවසන්තාන දමනයෙන් බුදුව යන්නත් තුන්වැන්නා වූ පරසන්තාන දමනයෙන් දෙව්රම් වෙහෙර පිළිගෙන එහි වෙසෙමින් යන්නත් නිරූපණය කෙරේ. බලන්න ඒ තැන් තුනදී අවස්ථා තුනක් බුද්ධ චරිතයේ විශේෂත්ව වූ අවස්ථාවන් තුනක් තුන් ආකාරයට දුර්දාන්ත දමනය කියන එක පැරුම් පුරා කියන වචනයනොත් ඊට පස්සේ සුවසන්තාන දමනය කියන එක බුදුව කියන වචනයනොත් පරසන්තාන දමන කියන කොටස දෙව්රම් වෙහෙර පිළිගෙන එහි වෙසෙමින් කියන මෙන්න මේ තැනදිනොත් නිරූපණය කිරීමට තරම් ගුරුළුගෝමී කියන මේ කතුවරයා සූක්ෂම වෙලා තියෙනවා, දක්ෂ වෙලා තියෙනවා. දෙවන තුන්වන පරිච්ඡේද හා අනිත් පරිච්ඡේද අතර සම්බන්ධතාව හා සිදු කරන කාර්යය දෙවන පරිච්ඡේද අවසානයේ මෙසේ දක්වා ඇත. මෙසේන් බුදුන් තමන් පුරුෂ ධම්ම සාරථී වන බැවින් දම්සක් පවත්නෙහි පටන්ගෙන අනේක 이르දි ප්‍රාතිහාර්යයෙන් හා දේශනා විලාසයෙන් හා මහන දුදු බමුණු ගැහැවි සැහැ රජ අනිසිය දහස් සතුන් දුලත් බිඳ දමා අමා මහ නිවනින් පමුණුවමින් ගොස් අනෙවඩු මහා සිට්ඨු සුපනස් කෙලක් දන විසඳා කරන ලද දෙහුරම් වෙහෙර හැම බුදුන් උසූතන්හි අමාරස වහන පුන් සඳක් සෙයින් වින කුමුදුවන පුබුදුවමින් වැඩ උසු. දැන් බලන්න මේ අමාවතර කෘතිය ඇතුළේදීම ගුරුළුගෝමී කතුවරයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වලා තියෙන ආකාරය. බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉතා සැකෙවින් දක්වලා තියෙනවා. කොහොමද බුද්ධත්වයට පත් වුණේ, ඊට පස්සේ මහාන බමුණ මේ ආදී ගෘහපතියන් මේ ආදී අයව කොහොමද මේ ඒ අයගේ තිබුණු මානයන් බිඳ දැමීම කොහොමද උන් තුළ තිබුණු මිත්‍යා දෘෂ්ටික භාවය බිඳ දමලා ඒ අයව කොහොමද නිර්වාණ මාර්ගයට යොමු කරේ, එහෙම නිවන් මාර්ගයට පමුණුවලා අනේපිඬු මහ සිටුතුමා විසින් බොහෝ මේ ධනයක් විය පැහැදම් කරලා තියෙන ලද දෙව්රම් වෙහෙරේ ගිහිල්ලා කොහොමද බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ, මෙන්න මේ කාරණයන් පිළිබඳව ඉතාමත් සරලව සංක්ෂිප්තව අර නොවියත් හුදේ ජනයාට අවබෝධ කර ගැනීමේ හැකියාව මත පදනම් කරගෙන කතුවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් ආරම්භ කර නොයෙක් දේශනාවන්ගෙන් හා 이르දි ප්‍රාතිහාර්යානුසාරයෙන් මහණුන්, ජටිලයන්, මිත්‍යා දෘෂ්ටිකයන්, ගෘහපතියන්, ශාක්‍ය රජවරුන් ආදී සිය දහස් ගණනක් මිනිස් අමිනිස් තිරිසන් සතුන් දමනය කර නිවන් මඟ පෙන් වූ අයුරු සෙසු පරිච්ඡේද පසලසින් විස්තර වන බව මෙයින් කියවේ. තමන්ගේ කෘතියේ අන්තර්ගතය පිළිබඳව කෘතිය රචනය කිරීමේදීම යම්කිසි සැලැස්මක් ගොඩනගාගෙන තියෙනවා. ඒ සැලැස්ම කුමක්ද කියන එක කතුවරයා හැටියට ඔහු සමීපයේ පමණක් තියාගන්නේ නැතුව කෘතිය ආරම්භයේදීම අනිත් අයටත් ඒ සැලැස්ම අතට දීලා මම මේ කෘතිය ඇතුලේ මේ දේ තමයි මේ ඔබලාට දායාද කරන්නේ කියන කාරණය පිළිබඳව යම්කිසි වැටහීමක් ලබා දෙනවා. දැන් අපි සරලව ගත්තොත් එහෙම මොකක් හෝ සංචාරයක් කිරීමට පෙර අපි නොදන්නා දේශයක සංචාරයක් කිරීමට පෙර අපට ගුවන්තොටුපළේදී හෝ නැත්නම් මෙරටින් යෑමේදී හෝ අපහතට ලැබෙනවා යම්කිසි සිතියමක්. ඒ සිතියම ඇතුළේ විශේෂිත වූ තැන් ලකුණු කරලා තියෙනවා. මේ තැන් වලට මේ මාර්ග වලින් තමයි ඔබ යන්නේ කියන එක. ඒකට අපිට බයක් සැකක් නැතුව ඒ ගාව තියෙනවා. ඒ කාරණයම තමයි මෙතනදී අමාවතුර කතුවර මේ ගුරුළුගෝමී පඬිවරයාත් මේ ආදර්ශයට අරගෙන තියෙන්නේ. ඔහු කුමක්ද කරලා තියෙන්නේ? කෘතිය ආරම්භයට පෙර තමන්ගේ කෘතිය කියවන පාඨකයන්ට වේවා
ඒ ශ්‍රවණය කරන අයට වේවා එයාලට අර සැලැස්ම ලබා දෙනවා මම මේ කෘතිය ඇතුළේදී මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මූලික අවධිය පිළිබඳව මේ තැන්වලදී දක්වනවා. ඊට පස්සේ මේ එහෙම නැත්නම් දුර්දාන්ත දමනය කියන එකේදී ඊට පස්සේ සෝසන්තාන දමනයේදී බුද්ධත්වයට පත් වුණාට පස්සේ සහ ඒ පත්වීම පිළිබඳව කොටස් ටික දක්වනවා. ඊට පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කොයි විදිහට අනිත් අයව දමනය කළේ ඒවත් පරසන්තාන දමන කියන එකේදී මේ විදිහට දක්වලා ඉවර වෙලා මේ පරිච්ඡේද මේ කිහිපය පිළිබඳව ගුරුලුගෝමි පඬිවරයා තමන්ගේ කෘතිය ඇතුළු පරිච්ඡේද තුන තමයි දුර්දාන්ත සෝසන්තාන සහ පරසන්තාන දමන කියන මෙන්න මේ පරිච්ඡේද තුන. ඉතින් එතනින් පස්සේ තියෙන ඊළඟ පරිච්ඡේද 15ම ගත්තාට පස්සේ තියෙන්නේ බුද්ධත්වයෙන් පත් වුණාට පසුව කොයි විදිහටද ගෘහපතියන් බමුණන් රජවරුන් සොරුන් පරිබ්‍රාජකයන් මානවකයන් දිගම්බරයින් තාපසයන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා නාගයින් යක්ෂයින් අසුරයින් දේවයින් සහ බ්‍රහ්මයින් කියන මෙන්න මේ අයව දමනය කරපු ආකාරය කතා සහ අනුකතා ආශ්‍රයෙන් තමන්ගේ කෘතිය ඇතුළේදී ඉදිරිපත් කිරීම ගුරුලුගෝමි කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒතර මෙතනින් අපි මේ ඔබ වහන්සේලාට ගත යුතු දැනුම තමයි තමන්ගේ කෘතිය නිර්මාණය කිරීමේදී ඉදිරියට යෑමට පෙර ගුරුලුගෝමි පඬිවරයා විසින් ඒ කෘතිය රස විඳින තමන්ගේ කෘතියේ අන්තර්ගතය පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා දීලා තියෙනවා කියන ඒ කාරණේ ඔබ වහන්සේලා අවබෝධයේ තබා ගත යුතුයි. ඒ තමයි කතා කලාවේ විශේෂත්වය තියෙන තවත් එක වැදගත් මේ සම්දිස්ථානයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මූලිකවම අපිට කිව්වා මේ කෘතිය ඇතුළතදී සාකච්ඡා කරනවා කියලා මේ අන්තර්ගතය පිළිබඳව බොහෝම සැකෙවින් කෙටියෙන් දක්වලා තියෙනවා එක ඡේදයකින් තනි ඡේදයකින්. ඒ තමයි පළමුවෙනි කාරණය. දෙවන කාරණය තමයි ඒ අන්තර්ගතය ඇතුලේ මේ තැන්වලදී මම සාකච්ඡා කරන්නේ මෙවැනි වූ කාරණාවන්. දුර්දාන්ත දමනය, සසන්තාන දමනය, පරසන්තාන දමනය මේ ආදී විදිහට ඒ කොටස් 18 ඇතුලේදී මම මේ දේවල් පිළිබඳව කතා කරනවා කියන සැලැස්ම කෘතිය ආරම්භයේදීම අප අතටපත් කිරීමට තරම් ගුරුලුගෝමි කතුවරයා සාහිත්‍යමය වශයෙන් පරිණත භාවයක හිටපු තැනැත්තෙක් බවට මෙහිදී අපිට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. මෙතනට එනකම් කරපු දේවල් වලදී නොතේරුණු තැනක් හෝ තව දුරට අවබෝධ කරගත යුතු තැනක් හෝ වහන්සේලාට තියෙනවා නම් ඒ දේ පිළිබඳව දැන් කියන්න. මොකක් හෝ ගැටලුවක් තියෙනවාද? ගැටලුවක් නෑ වගේ නේද වහන්සේලාට? ගැටලුවක් නෑ හාමුදුරුවෝ. එහෙනම් අපි ඉස්සරහට යමු. හොඳයි. අමාවතුරෙහි ග්‍රන්ථ නිමිත්ත සනිදර්ශනව හැක පිරිස පිළිබඳවද සඳහන් කරයි. ඔන්න දැන් ඉස්සෙල්ලාම ග්‍රන්ථ නිමිත්ත පිළිබඳ උදාහරණ සහිතව කතුවරේ අපිට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඔන්න උදාහරණ සහිතව මේ ග්‍රන්ථය පිළිගන්නන්නේ කුමන ශ්‍රාවකයන් පිරිසකටද කියන කාරණය. ඒක තමයි දැන් අපි මුලදී සඳහන් කළේ නොවියත් හුදී ජනයන් කියන කාරණය. දැන් මෙතනදී නොවියත් කියන මේ පදයෙන් අදහස් කරලා තියෙන ඇත්තටම පිරිස පිළිබඳව තියෙන දේ මොන සම්බන්ධයෙන්ද නොවියත්? වියත් භාවයට පත් නොවී තියන්නේ කුමන කාරණයක් සමනක් දත්තය මෙයින් අදහස් කරන බව සමහරෙකුගේ අදහසයි. පාලි නොදත් යනුවට වඩා බහුශ්‍රතතාවයෙන් නොමේරූ යන්නත් අදහස් වන්නේ යයි කීවද නිවැරදි බව තවත් මතයකි. මෙහි නොවියත් යනුවෙන් ගැනෙන්නේ කිසිවක් නොදත් නූගත් ජනතාව නොව පාලි සංස්කෘත භාෂාද්වය නොදත් එහෙත් සියබස දත් සාමාන්‍ය ජනයයි. දැන් බලන්න මෙතන නොවියත් හුදී ජනයන් කියන එක පිළිබඳවත් යම්කිසි මතභේදයක් තියෙනවා. එක පිරිසක් කියන මොකද්ද නොවියත් කියලා කියන්නේ පාලි දන්නේ නැති සිංහල පමණක් දන්න අය පමණක් කියලා අන්න එක පිරිසක් කියන. තවත් අය සඳහන් කරනවා මොකද්ද මෙහි නොවියත් කියලා කියන්නේ බහුශ්‍රృత භාවයෙන් නොමේරූ පිරිසක් කියන්නේ මොකද්ද? පාලි සංස්කෘත භාෂාද්වය දන්නේ නැති නමුත් සිංහල භාෂාව දන්න සාමාන්‍ය ජනයා තමයි මෙතනදී නොවියත් කියලා කියන්නේ. හැබැයි දැන් මෙතනදී අපිට එකඟ වෙන්න පුළුවන් එක කාරණයක් තියෙන. ඒ තමයි පාලි සංස්කෘත කෙසේ වෙතත් සිංහල භාෂාව පිළිබඳ පුළුල් දැක්මක් පුළුල් අවබෝධයක් තිබුණු පිරිසකට තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ කියන එක. මොකද කෘතිය කතුවරයාම මෙතනදී දක්වලා තියෙනවා සියබසින් මේ කෘතිය රචනා කරනවා
කියන එක. එතකොට සියබසින් රචනා කරන දෙයක් අවබෝධ කරගන්නට තරම් භාෂාව පිළිබඳව දැනුමක් අවබෝධයක් තියෙනවා නම් ඒ අය ඇත්තටම නොවියත් කියන එකෙන් අර මේ නෝගත් මෝඩ කියන තත්ත්වයට පත්වන්නේ නැහැ. අවශේෂ භාෂාවන් පිළිබඳව දැනුමක් නැති වුණා සිංහල භාෂාව පිළිබඳව පුළුල් අවබෝධයක් තිබුණු පිරිසක් බව අපිට හිතා ගන්න පුළුවන්. දැන් වර්තමානයේ වුණත් සමහර විට බොහෝ සෙයින් සිංහල භාෂාව ඔස්සේ ඉගෙනගෙන පරතරයට ගමන් කරලා උපාධි 3-4ක් තියෙන කෙනෙක්ට වුණත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන යම් කිසි දෙයක් අවබෝධ කරගැනීමේ අපහසුයක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයට ඒක සිංහලට පරිවර්තනය කරලා දුන්නාම බොහොම පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කාරණේම තමයි මෙතනත් පාලි හා සංස්කෘත කියන භාෂාද්වය පිළිබඳව පුළුල් අවබෝධයක් නැතත් සිංහල භාෂාව පිළිබඳ පෘථුල අවබෝධයක් තිබුණු සාමාන්‍ය ජනයාව උදෙසා තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. භාෂාව අනුව සලකතොත් සියබස මැනවින් නොදත්තෙකුට අමාවතුර තේරුම්ගෙන රස විඳිය නොහැකිය. විශේෂයෙන්ම පෙළ දහම සහ බුදු සිරිත ලියා තැන්පත් කළ පෙළබස නොදත් සිංහල පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා අමාවතුර විරචිතය. පොදු ජනතාවට තේරුම් ගත හැකි වූද සෙල්ලිපි හා සන්න ගැටපද ආදී ඔස්සේ වර්ධනය වූද සිංහල භාෂාවේ බෙහෙවින් වර්ධනීය අවස්ථාවක් අමාවතුරේ වෙහි. දැන් අපි මුලින් කියපු දේ තමයි එතනත් අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට අවශේෂ භාෂාවන් පිළිබඳව දැනුම කෙසේ වෙතත් සිංහල භාෂාව පිළිබඳව පුළුල් අවබෝධයක් නැත්නම් එහෙම අමාවතුර අවබෝධ කර ගැනීමේ රස විඳීමේ හැකියාවක් නැහැ කියන කාරණයක් මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු වෙනවා. විද්‍යමාන ආදිම ගද්‍ය කාව්‍ය වන අමාවතුරේ කතා කලාව විශේෂතා ගණනාවකින් සමන්විත වේ. යුග අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් ගුරුළුගෝමින් ස්වකීය ග්‍රන්ථයේ කතා කලාව සකසාගෙන ඇති බව අමාවතුරෙන් දැකගත හැකිය. එය අංශ කිහිපයකින් වැදගත් වේ. එහි කතා කලාව කරුණු කිහිපයක් ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය. දැන් අපේ විශේෂත්වය තමයි අද දිනේදී මේ දේශනයේදී අපි සාකච්ඡා කරන්නේ අමාවතුරේ කතා කලාවේ තියෙන විශේෂත්වය පිළිබඳව. එතකොට මෙහිදී මේ සටහන ඇතුළේදී කතා කලාව තියෙන විශේෂත්වය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදාගෙන ඒ අනුමාත්‍රකව ඔස්සේ සාකච්ඡා කරලා අපි අවබෝධයක් ලබා ගන්නට උත්සාහ කරනවා. කොයිතරම් විශේෂත්වයක් මේ අමාවතුර කතා කලාවේ තියෙනවාද කියන එක. එහිදී ඔබ වහන්සේලාට විශේෂයෙන්ම මතක තියාගත යුතු ක්‍රම ටික තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. විභාගයේදී අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට ආවොත් එහෙම මේ දීලා තියෙන අනුමාත්‍රකා යටතේ කොටස් වලට බෙදාගෙන ඔබ වහන්සේලා ඒ පිළිබඳව සාකච්ඡා කරොත් එහෙම සාර්ථක පිළිතුරක් ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. එහිදී පළවෙනියටම කතන්දර රීතිය, ඊළඟට අපි වස්තු විකාශනය පිළිබඳව, අවස්ථා නිරූපණයේ සජීවත්වය පිළිබඳව, කතා වස්තු වේගයෙන් ගලා යාමට සලස්වීම පිළිබඳව, සංක්ෂිප්තතාවය, නිශ්චිත ආරම්භයකින් හා අවසානයකින් යුක්ත වීම පිළිබඳව සහ සංවාද භාවිතය කියන මෙන්න මේ කාරණා කිහිපය, මේ මාතෘකා කිහිපේ යටතේ තමයි අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහිදී පළමුවෙනිම කාරණය තමයි කතන්දර රීතිය. අමාවතුර කතා කලාවේ විශේෂත්වය පිළිබඳව කරන සාකච්ඡාවක අපි මූලිකවම යොමු වන තැන තමයි කතන්දර රීතිය කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ගුරුළුගෝමීහු කතන්දර රීතියක් අමාවතුර රචනයේදී උපයෝගී කරගනිති. හින්දු සමය දැඩිව බලපෑ පොළොන්නරු අවදියේ ජනයා තුළ බුද්ධ භක්තිය පරයමින් නැගා දේව භක්තිය මඩිනු විසින් අමාවතුර රචනා විය. එහෙයින් සාමාන්‍ය ජනයා ඒ කෙරෙහි නැඹුරු කර ගැනීම සඳහා ගුරුළුගෝමීහු කතන්දර රීතියෙන් ස්වකීය කතා ඉදිරිපත් කිරීමට මහන්සි ගත්හ. රාජදමන පරිච්ඡේදයේ එන මෙම කොටසේට නිදසුන් කළ හැකි. ඔන්න දැන් බලන්න මූලිකව අපිට තියෙනවා අමාවතුර කියන කෘතිය රචනා කිරීමේදී ගුරුළුගෝමී කතුවරයා තමන්ට මේ කෘතියේදී කතන්දර රීතියක් තමයි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අවශේෂ සාහිත්‍ය ග්‍රන්ථවල පරවයා දැන් මොහුගේම අවශේෂ කෘති ධර්ම ප්‍රදීපිකාව ආදී දේවල් වලින් ඔබට ගිහිල්ලා මෙයා මොකද්ද කතන්දරයන් වගේ තමයි මේ තමන්ගේ කෘතියේ ඒ රීතිය ඉදිරිපත් කරගෙන තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුව පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. බුදුදහම කෙරෙන් ටිකෙන් ටික ඈත් වෙලා Hindu දර්ශනය කෙරෙහි Hindu දෙවියන්ගේ
බලපෑ මේ අයගේ වීර ක්‍රියාවන් වලගේ තියෙන දක්ෂතාවයන් වලට නැති වෙලා ගමන් කරපු පිරිසක් ඒන් මුදවා ගැනීමට තමයි මේ රචනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා කතන්දර මාර්ගයෙන් ඉදිරිපත් කරලා පාඨකයන් ශ්‍රාවකයන් තමයි කෙරෙහි ඇදබැද ගැනීමට කතුවරයා කටයුතු කරලා තියෙන. ඒකට නිදසුනක් තියෙනවා මෙහෙම. මගධ රට රජගහ නම් නුවරෙක් වී එනුවර මන්ධාතු මහා ගෝවින්දාදි රදුන් විසින් පිරිගා කරන ලද බැවින් රජගහ නම් විය. බුදුන් දවසුදු සක්විත්තන් දවසුදු නුවර වෙයි. සෙසු කල සිස්ව යකුන් විසින් පිරිගා කරන ලදුව ඔවුනට වසන් උයන් සෙයින් සිටි. බුදුහු එනුවර නිසා අඩතෙලෙස් යල් සියක් සඟුන් පිරිවරා ජීවකයන්ගේ අඹවයනය උයන්හි වැඩවෙසිති. දැන් බලන්න මෙතනදී සාමාන්‍යයෙන් අපි කියනවානේ දැන් ඔය අපි සිංහලට මොනවා හරි කතා කරද්දී එකමත් එක කාලයක මේ නගරයක් තිබුණේ ඒ නගරයේ මෙහෙම තියෙන්නේ කාලෙන් කාලෙට මේ වගේ වෙනවා. ඒ විදිහට අපි සාමාන්‍යයෙන් කතන්දර කියනවනේ එකමත් එක රටක එකමත් එක කාලෙක ඒ විදිහට. දැන් මෙතනදිත් කතුවරයා එහෙම තමයි Tamanගේ කතන්දර රීති උපයෝගී කරගෙන තියෙන්නේ. මගධ රට රජගහ නම් නුවරෙක් වී එනුවර මන්දාතු මහා ගෝවින්දාදි රදුන් විසින් පිරිගා කරන ලද බැවින් රජගහ නම් විය. දැන් මේ විදිහට සාමාන්‍යයෙන් කතන්දරයක් කියන ආකාරයට මෙහිදී ඉදිරිපත් කරමින් ශ්‍රුතිගෝචර රටාවෙන් විරචිත මෙවැනි රචනයන් විසෙහි උගත් නුගත් සම නිරායාසයෙන් ස්වකීය සවන්පත් යොමති. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර ගාඩ රීතියෙන් යුක්තව දැඩි වචන භාවිතා කරලා නිකන් අර මේ කියවන අයට අහන අයට එපා වෙන විදිහට කිසිම නීරස භාවයකින් මේ ඉදිරිපත් කරන්නේ නැතුව තමන්ටම ආවේනිකව කතන්දර රීතියක් ඔස්සේ නිකන් කතන්දරයක් කියනවා වගේ මේ කාරණාවන් ටික ඉදිරිපත් කරා. මේක උගත් අයත් අහනවා නූගත් අයත් අහනවා හැමෝම ඊටමත් දැඩි ඇල්මෙන් යුක්තව මේකට ඇලී ගැලී සිටිනවා. අන්න ඒ කාරණේ තමයි මෙහිදී කතන්දර රීති හැටියට භාවිතයට අරගෙන තියෙන්නේ. අංගුලිමාල මහමගට වැද මිනිසුන් නහමින් එන අවස්ථාවේ මහමග වඩින බුදුන්ට ජනයා පවසන මහන එමගට නොයා එමග අඟුල්මල් නම් සොරකෑ දරුණු ලෙහෙමුඩු අත් ඇත්තේය සතුන් කෙරෙහි කුළුණු නැත්තේය ගම් නොගම් කෙලේ නියම්ගම් නොනියම්ගම් කෙලේ දනව් නොදනව් කළේ මිනිසුන් මරා ඇඟිලි විද මරා මාලා කොට දරයි. දැන් බලන්න මෙතනදිත් නිකන් අර කතන්දරයක් ඇතුළේදී කියනවානේ එක එක රසයන් උද්දීපන වෙන ආකාරයක් තියෙනවා. දැන් මෙතනත් එහෙමයි. මෙතන එක පැත්තකින් භයානක රසයක් උද්දීපන වෙන ආකාරයකට මිනිසුන් අනිත් පැත්තෙන් අර මිනිසුන් තුළ බුදුරජාණන් වහන්සේ ගැන කොයිතරම්නම් අර මේ ඇල්මක් ආදරයක් තිබුණාද භක්තියක් තිබුණාද කියන එක පිළිබඳව වගේ මේ විදිහට පෙන්눔 කරමින් මේ කතන්දර ක්‍රමවේද ඉදිරිපත් කරලා තියෙනවා. මහානේ මගට නොයා එමග අබුල්මල් නම් සොරක. දැන් බලන්න මේ වගේ තැන්වලදී කතන්දරමය ආකාරයට ඉදිරිපත් කිරීම තුළදී ඕනෑම කෙනෙකුට එකපාරක් දෙපාරක් කිව්වට පස්සේ මේක මතක හිටිනවා. ඒ වගේම මේ කතන්දරයක් වගේ දෙයක් නිසා බොහොම රසකාමීත්වයක් පිරලා තියෙනවා කියන එකත් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. යන ප්‍රකාශයේ ලාංකේය ජනයා চিරාත් කාලයක් හුරු පුරුදුව සිටි කතන්දර රීතිය මොනවට සිහි කැඳවන්නකි. මෙවැනි ස්වරූපයකින් යුත් රචනා විෂයෙහි ගුරුළුගෝමීහු සරල වාක්‍ය රීති උපයෝගී කර ගනිති. ඔවුන්ගේ එම රීතිය හේතුවෙන් කියන දෑ නිරවුල්ව අවබෝධ වේ. එසේම ඔවුන් සතු නිර්මාණ කුසලතාව ප්‍රතිභාව මෙවැනි අවස්ථාවන්ගෙන් මනාව පැහැදිලි වේ. අමාවතුරේ යොදා ඇති කතන්දර රීතිය එහි කතා කලාවට මහත් ආලෝකයක් සැපයූවක් වශයෙන් සඳහන් කරනු වටී. අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය පිළිබඳව කරන සාකච්ඡා කරන තැනදී අපි මුලින්ම සඳහන් කළේ කතන්දර රීතිය. ඒ කතන්දර රීතිය මේ කෘතියේ සාර්ථකත්වය උදෙසා කොතෙක් දුරට ආලෝකයක් කොතෙක් දුරට මඟ පෙන්වීමක් කළාද කියන කාරණේ පිළිබඳව අපට මෙහිදී අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙන. ඒතකොට ඔබ වහන්සේලා අමාවතුරේ කතා කලාවේ විශේෂත්වය පිළිබඳව ඒ සාකච්ඡා කරන ප්‍රශ්නයකදී පළමුවෙන්ම මතක තියාගන්න මේ පළමුවෙන් හෝ ඒ කියන්නේ කැමති පිළිවෙල වෙනස් වුණාට කමක් නැහැ. ඒ ඇතුළේදී කතන්දර රීතිය පිළිබඳවත් සාකච්ඡා කිරීමට මතක තබා ගන්න. දෙවන කාරණය තමයි වස්තු විකාශය. කොහොමද අමාවතුර මේ කතා කලාවේ විශේෂත්වයට වස්තු විකාශය බලපෑවේ කියන කාරණය පිළිබඳව අපි දෙවනියට සාකච්ඡා කරනවා. අමාවතුරේ කතා කලාවේ සුවිශේෂතාව පෙන්වන අවස්ථාවක් වශයෙන් වස්තු විකාශනය දැක්විය හැකිය. මාටින් වික්‍රමසිංහ සූරීන් මෙසේ දක්වන. දැන් අමාවතුරේ කතා කලාවේ තියෙන සුවිශේෂත්වය පිළිබඳව මාටින් වික්‍රමසිංහ සූරීන් මොන වගේ අදහසක්ද
දක්වලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව අපි බැලුවොත් එහෙම අමාවතුර මුලපටන් අවසානයේ දක්වාම බුද්ධ චරිතය මුතුපටෙහි නූලමෙන් දිවේ. මේ නිසා අනික් එකම සිංහල ගද්‍යයක නොදක්නා ලැබෙන එකම මුතු බවක් නොහොත් ඒකාත්ම ස්වරූපයක් අමාවතුරෙහි දක්නට ලැබේ. දැන් අමාවතුර කියන මේ කෘතියේදී බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට වෙන වෙන දේවල් පිළිබඳව Tamanගේ මාතෘකාවෙන් පිටට ගමන් කරලා නැහැ. ඒ නිසා මුතුපටක තියෙන නූල වගේ බොහොම පිළිවෙලට එකින් එකට කොටස් 18 ඇතුළතදී සාකච්ඡා වෙනවා. ඒ නිසා අනෙක් එකම සිංහල ගද්‍යයකවත් දක්නට නැති එකමුතු භාවයක්. එහෙම නැත්නම් ඒකාත්ම ස්වරූපයක් අමාවතුරේ දක්නට ලැබෙනවා කියන කාරණය මාටින් වික්‍රමසිංහ මහතාගේ අදහස. සත්‍ය වශයෙන් අමාවතුර හුයෙන් එකට ඇමිනූ මුතුපටක් වැනිය සිදුහත් කුමාර චරිතය සැකවින් වූ ආරම්භයේදීම වර්ණනා කරන ගුරුළුගෝමීහු අනතුරුව බුද්ධත්වයේ ලැබූ අවස්ථාවේ පටන් බුද්ධ චරිතය උතුම් ගුණාංග වර්ණනය කරයි. දැන් මූලිකවම මේ ඔබවහන්සේලාට මතක ඇති බෝසත් අවදීදී මේ දේවල් කළා, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ කළාට පස්සේ මේ දේවල් කරා, බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ දේවල් කළා කියලා පිළිවෙලකට මෙහිදී කතුවරයා දක්වලා තියෙනවා. ඉතින් එතනින් නතර වෙන්නේ නැතුව පිළිවෙල කඩන්නේ නැතුව ඒ ගමන් කරපු ක්‍රමවේදය ඔස්සේම හරියට අර මේ නූලක එකින් එක අමුණලා තියෙන මුතු ඇට පෙලක් වගේ ඉදිරියට දැන් බුද්ධ චරිතයේ තියෙන ගුණාංගයන් පිළිබඳව වර්ණනා කරමින් ඉදිරියට එනවා. එෙහිදී පළමුවෙනි පරිච්ඡේදයේ පාරමිතා පූර්ණේ කරපු බෝසත් චරිතය පෙන්වන ජාතක වස්තු රාශියක මාතෘකා පාට ගෙනහැර පාලා තියෙනවා. ඒ තමයි පළවෙනිම මේ කාරණය. කතාවෙන් පිටට යන්නේ නැතුව වස්තු විකාශය ටිකෙන් ටික ඉදිරියට දුවගෙන එන ආකාරය. ඊට පස්සේ දෙවනි සහ තුන්වන පරිච්ඡේදයන් ඇතුළතදී සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය සහ බුද්ධත්වයට පත් වුණු තැන මේ ඉඳලා ඉදිරියට බුද්ධ චරිතයේ කොටසක් පිළිබඳව බොහොම අලංකාරවත් විදිහට වර්ණනය කරලා තියෙනවා දකින්නට පුළුවන්. හතරවන පරිච්ඡේදයේ ඉඳලා ග්‍රන්ථයේ අවසානයේ දක්වාම එහෙම නැත්නම් එහෙම ඒ ඉදිරියට තියෙන 1 2 3 ඇරුණට පස්සේ හතරවෙනි තැනේ ඉඳලා 18 වන තැනට එන තියෙන මෙන්න මේ පරිච්ඡේද 15 ඇතුළේදී වර්ණනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව, උන්වහන්සේගේ ඥාණය පිළිබඳව, බුද්ධිය පිළිබඳව, බුද්ධ කරුණාව පිළිබඳව, බුදුරජාණන් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙන මෛත්‍රී තත්ත්වය පිළිබඳව, ඒ වගේම උන්වහන්සේගේ චෛතසිකයන් තුල තියෙන නිර්භයභාවය පිළිබඳව, බුදුරජාණන් වහන්සේ කොතෙක්නම් වාදෙහි දක්ෂ බවද කියන එක මෙන්න මේ ආදී විදිහට බුද්ධ චරිතය එක එක කොටස් වලට සහ අනු කොටස් වලට කඩලිවර වෙලා ඉදිරිපත් කරලා තියෙන කතාවන් තමයි ඊළඟ වස්තු විකාශය ඇතුළේදී අපිට පිළිවෙලකට ඉදිරියට ගමන් කරපු දේවල් හැටියට මේ දැක ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ උපාලි ගෘහපතියා වගේ කට්ටිය සිටුවරු, ඊට පස්සේ කූටදන්ත වගේ බමුණුවරු, අජාසත්ත වගේ රජවරු, අංගුලිමාල වගේ සොරුන්, සබිය වගේ පරිබ්‍රාජකවරු, සච්චක වගේ නිවටෙන්, ඊට පස්සේ මේ නිගණ්ඨ එහෙම නැත්නම් නුවට දරුවන් පිළිබඳව, පාටික පුත්‍ර වගේ දිගම්බරයන් පිළිබඳව, ඊට පස්සේ සබ්බකා වගේ තවුසන් පිළිබඳව, ශාක්‍ය පුත්‍ර වගේ මහන මේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව, නන්දෝපනන්ද වගේ නාගරාජයන් පිළිබඳව, නාලාගිරි වගේ ඇතුන් පිළිබඳව, ආලවක වගේ යක්ෂයන් පිළිබඳව, රාහු වගේ අසුරයන්ද්‍රයන් පිළිබඳව සහ සක් රජතුමා වගේ දෙවියන් පිළිබඳවත්, බක වගේ ඒ විදිහට තියෙන මේ බමුණන් පිළිබඳවත් සාකච්ඡා කරමින් ඒ සඳහන් කරපු තවුසන්, භික්ෂුන් වහන්සේලා, නාගයන්, ඊට පස්සේ දිගම්බරයන්, පරිබ්‍රාජකයන් මේ විදිහට ඒ අයව කොහොමද දමනය කළේ සහ ඒ අයව නිවනට පැමිණුවේ කෙසේද කියන කාරණය පිළිබඳව කතුවරයා මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂත්වය තමයි මේ සෑම දෙයක් ඇතුළේදීම කතුවරයා උත්සාහ දරලා තියෙන්නේ දැන් අර දෙවියන් පිළිබඳව Hindu මතවාදීන් අනුසාරයෙන් ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් ඒන් මුදවාගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔවුන්ගේ හිත තුළේ ශ්‍රද්ධාවක් ජනිත කරලා බුදුරජාණන් වහන්සේටත් මිනිසුන් පමණක් නෙමෙයි අර දෙවියන් පමණක් නෙමෙයි තව අය দমনය කරන්න පුළුවන් කවුද තිරිසන් සතුන් වේවා රජවරුන් වේවා ගෘහපතියන් වේවා බමුණන් වේවා මේ විදිහට ඕනෑම කෙනෙක් দমনය කිරීමේ හැකියාව තිබුණා කියන කාරණය Tamanගේ මේ වස්තු විෂය අස්සේදී මිනිසුන්ට පාඨකයන්ට ශ්‍රාවකයන්ට ගෙනහැර පෑමට කතුවරයා සමත් වෙලා තියෙනවා
ගහපති දමන පරිච්ඡේදය ආමුඛෙහිම දක්වන මෙම ඡේදයෙන් සමස්ත අමාවතුරෙහි වන කතා පද්ධතියෙහි නාමාවලියක් සඳහන් වෙයි. ගුරුළුගෝමීහු දුර්දාන්ත සසන්තාන හා පරසන්තාන දමනයන්ගෙන් බුදුන් රදුන්ගේ පුරිස ධම්ම සාරථී ගුණ වර්ණනයට පසුබිම සකසා ගනිමින් ඉනික්බිති වෙන 15 පරිච්ඡේදයන්ගෙන් ස්වකීය වස්තු විෂය මොනවට විවරණය කරති. දැන් අර අපි මුලින් සඳහන් කරපු විදිහටම ගුරුළුගෝමී පඬිවරයා මූලිකවම තමන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී කොහොමද තමන්ගේ සිත දමනය කරගත්තේ කියන එක පිළිබඳව දක්වනවා. ඊළඟට එතනින් එහාට බුද්ධත්වයට පත් වුණාට පස්සේ පුරුෂ ධම්ම සාරථී කියන මේ ගුණය ඔස්සේ කොයි විදිහටද අනිත් අයව දමනය කළේ කියන එක පිළිබඳව ඉදිරි පහළ වේ. ඒ කියන්නේ උපාලි ගෘහපති දමනයේ ඉඳලා බක බ්‍රහ්ම දමන කියන මෙන්න මේ තැනට එනකම්ම වර්ණනාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එහිදී මනුෂ්‍ය අසුර බ්‍රහ්ම සමාජයන්හි විවිධ බල පරාක්‍රමයන් හේතුවෙන් අනබිභවනීය පුද්ගලයන්සේ උද්දාම වූ විසම පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ කොහොමද තමන්ගේ බුද්ධ බලය උපයෝගී කරගෙන පරාජයට පත් කරලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව මෙහිදී වර්ණනා කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දෘෂ්ටාන්තය අසහාය අනුපමේය අත්‍යුත්කෘෂ්ඨ අසමසම බුද්ධ බලය විෂද කරති. බුදුරජාණන් වහන්සේ තුළ කොයිතරම්නම් උත්කර්ෂවත් වූ බුද්ධ බලයක්. එහෙම නැත්නම් පුරුෂ ධම්ම සාරථී කියන මේ ගුණය කොතෙක් දුරට බුද්ධ චරිතය ඇතුලේ විද්‍යාමාන වෙලා පෙනුනද විසිරීලා පැතිරලා තිබුණාද කියන කාරණේ තව තවත් මිනිසුන්ගේ හිත ඇතුළට කාවද්දමින් තමයි කතුවරයා මෙහිදී මේ කතාවන් ඉදිරිපත් කරලා තියෙන්නේ. උපාලි ගෘහපතියා නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ භක්තිමත් දායකයාය. ඔහු සොපී ආචාර්යවරයා වෙනුවෙන් බුදුන් හා වාදාරෝපණය කරයි. ඉතින් අමාවතුර කතුවරයා මේ විදිහට දක්වද්දී විශේෂත්වය තමයි දැන් අපි සාමාන්‍යයෙන් චිත්‍රපටි වල එහෙම දකින වර්තමානයේදී සාමාන්‍යයෙන් ප්‍රධාන නළුවා එහෙම නැත්නම් වීරයා කියන තැනැත්තාව ඉස්මතු කරලා පෙන්වීම සඳහා ඔහුගේ සතුරු පාර්ශවයේ ඉන්න අයගේ තියෙන විවිධ බල පරාක්‍රමයන් පෙන්වනවා. මොකද සතුරන්ගේ බලයන් වැඩිවන තරමට තමයි වීරයා ඒ බලයෙන් වැඩි සතුරන් පරාජයට පත් කරද්දී ඔහුගේ වීරකම තවත් ඉස්මතු වෙනවා. මෙතනදිත් ගුරුළුගෝමි පඬිවරයා උපයෝගී කරගෙන තියෙන මේ කාරණේ. ඉස්සල්ලාම සතුරන් නෙමෙයි ඇත්තටම මෙතනදී দমনය වන තැනැත්තන්ගේ තියෙන බලය පිළිබඳව দমনය වෙන තැනැත්තන්ගේ තියෙන මාරාන්තික භාවය පිළිබඳව ඔවුන්ගේ තියෙන නුවණ පිළිබඳව ඥානය පිළිබඳව සමාජ බලය පිළිබඳව කොයිතරම්නම් බල පරාක්‍රමයකින් යුක්තයිද කියන මේ දේවල් පිළිබඳව බොහෝම ලොකුවට කතා කරනවා. ඒ කියන්නේ ඒ තරම් ලොකුවට කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ අය দমনය කළා කියලා දක්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර කියවන අය තුල තියෙන මේ ඇල්ම ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඉස්ලාම සීගිරිය පිළිබඳව බොහෝම ලොකුවට වර්ණනා කරනවා. සීගිරිය කියන්නේ මේ වගේ පර්වතයක්, ඒක මේ වගේ විශාලත්වයක් තියෙනවා. ඒක වට පරිමාව මෙච්චරයි, මේ තරම් ඒක හයියයි, මේ විදිහට ඔන්න ඉස්ලාම සීගිරිය කියන එක වර්ණනා කරලා ඊළඟට මහා මේරු පර්වතය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඒ විදිහට දැන් අර দমনය වන තැනැත්තෝ හරියට සීගිරිය වගේ වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ මහා මේරු පර්වතය වගේ වර්ණනා කරනවා. එතනදී ඉස්ලාම එක පිරිසකට පහත් කරන්නෙත් නැහැ. ඒ අය මේ තලාපෙලා දාන්නෙත් නැහැ. දෙපිරිසේම ගුණයන් පිළිබඳව දැක්වීමත් මේක තියෙන කතුවරයාගේ තියෙන දක්ෂතාවය. ඉතින් උපාලි බුදුන් පැරදවීමට එන්නේ මෙසේය. කොහොමද එන්නේ? යම්සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවක් ලෝමගෙන මොබට ඔබටලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේද එසේම මහාන ගොයමුගේ වාදයෙන් වාද කොට කතා මාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට නොයාදී ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම්සේ සුරා ධූර්තේ ක්‍රහ පරහන මටුළු කස්ස දෙවියතියේ කසට හරනා සඳහා දෙකනගෙන ඇද කිබිසිනි කොට පිඹපියාද උඩුකුරු කොට පිඹපියාද පුන පුනා ගසා පියාද එසෙයින්ම මම මහන ගොයම් හා වාදයෙන් වාද කොට අවධූනන නිර්ධූනන නිෂ්පෝටන කෙරෙමි. දැන් බලන්න ඒ කාලයේ සමාජයේ භාවිතා වෙච්ච විවිධාකාර වූ දැන් ඔය කටමැත දෙඩවීම කියලා කියන්නේ අන්න ඒ දේවල් තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඒකට දැන් ඔය වර්තමාන කාලයේත් හිටියනේ මේ සාමාන්‍ය මම උදාහරණයක් හැටියට කියාවොත් එහෙම සමහර දේශපාලඥයෝ කියනවානේ
මේ රෙදි ගලවලා පාරවල ලැබිද්දවන්න ඕනි දුවවන්න ඕනි කියලා පිස්සු වගේ. අන්න ඒ කාරණේ තමයි දැන් මෙතනදිත් තියෙන්නේ. ඒ කියන්නේ තත්කාලීන සමාජයේ භාවිතයට ගැනෙන කටමැත ආදී දේවල් දොඩවමින් පැමිණෙනවා අර වගේ මේ නුවණක් තියනවා කියලා පෙන්눔 කිරීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේව দমনය කරලා උන්වහන්සේ කොයිතරම්නම් මේ පහත් තත්ත්වයට ඇදලා දානවාද කියන එක පිළිබඳව විශේෂයෙන්ම ඔබ වහන්සේලාට ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කියන මෙන්න මේ වචන තුන විභාගයේදී වැදගත් වෙනවා. මොකද අර මේ භාෂා පරිණාමීය සාධක සහ සංස්කෘත භාෂා ආදී දේවල් වල කොහොමද දායකත්වයක් මේ අමාවතුරේදී අරගෙන තියන්නේ කියන එකට ඒ නිසා මේ දේවලුත් සටහන් කරගන්න. මෙතනදී අපි කතා කරන්නේ දේ ගැන නෙමෙයි. ඉතින් මෙතනදී එතකොට මේ කතුවරයා ගුරුළුගෝමේ කතුවරයා Tamanගේ කතා කලාවේ විශේෂත්වය තුළදී ප්‍රතිවාදියා පවා බොහෝ සෙයින් දරුණුව දැඩිව දක්වලා තියෙනවා. ඔහුත් බොහොම මේ වීරයෙක් හැටියට දක්වලා ඒ වගේ වීරයෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඉදිරියේ නිකන් අර පුංචි බල්ලෙක් ගානට බලු කුක්කෙක් ගානට මේ দমনය වෙන්නේ කියන කාරණේ පිළිබඳව මෙහිදී කතුවරයා දක්වලා තියෙනවා. ශක්තිමත් පුරුෂයෙක් දිගු ලොම් ඇති එළුවෙකුගේ ලෝමෝලින්ගෙන ඔබම ඔබ ඇද්දීන් තල්ලු කිරීම හාත්පසින් නැදීම හා තල්ලු කිරීම කරන්නාසේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ තර්කයෙන් හසු කරගෙන වාදයෙන් පරාජය කිරීමට මේ උපාලි ගෘහපතියා ප්‍රතිඥා දෙන්නේ. එච්චරක් නෙමෙයි. සුරාවට ලොල්ලුණු රාපෙරණ මටුල්ලක් දෙකොණින් අල්ලාගෙන උඩු අතට හරවා යටි අතට හරවා උඩු අතට හා යටි අතට හරවා සොලවා අතුල්ලා පිඹ මිරිකා එහි ඇති කහට බැහැර කරන්නාසේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වාදයෙන් කතාවෙන් හසු කොටගෙන ඔහුගේ මතය උඩු යටිකුරු කිරීම ආදීන් එකක් බවට පත් කිරීමට ජෛන මහා වීර අභිමුව මේ ගෘහපතිය උපාලි ගෘහපතිය සපත වෙන. ඒ කියන්නේ ඒ තරම් අර මේ Taman වීරයෙක් කියලා පෙන්눔 කරලා තමයි මෙයා එන්නේ. නමුත් මේ විදිහට මේ වහසිබස් දොඩන උපාලි ගෘහපතිය අවසානයේදී දෙවරක්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන තෙක් Taman පිදෝ නිගණ්ඨයන්ට ඔවුහු ස්වකීය මන්දිරයේ දොරගුළුද ලති. මෙසේ අනභිභවනීයසේ විසූවන් ඉතා පහසුවෙන් බුදුන් සරණ ගිය බව පැවසීමෙන් කතුවරයා විදහාපාන්නේ ස්වාභිමතාර්ථානුකූලව සකසාගත් කතා කලාවේ වස්තු විෂයයි. ඉතින් මේ විදිහට අපිට අමාවතුර කතා කලාවේ විශේෂත්වය පිළිබඳව කතා කරනකොට දෙවනියට තියෙන කාරණය තමයි වස්තු විෂය කියන එක. ඒක ඇතුළේදී අපිට පුළුවන්කම ලැබුණා කොයි වගේ කොතෙක් දුරට අමාවතුර කතුවරයා වස්තු විෂයට අදාළව Tamanගේ කතාවන් ගොඩනගාගෙන තියෙනවාද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ විදිහට මේ පරිච්ඡේද 18න්ම බුදුරජාණන් වහන්සේ සතු වෙලා තිබුණු පුරුෂ ධම්ම සාරථී කියන මේ ගුණය ඉස්මතු කිරීමට තමයි ගුරුළුගෝමී කතුවරයා කටයුතු කරන්නේ. ඒක තමයි පුරුෂ ධම්ම සාරථී කියන මේ ගුණය තමයි මේ අමාවතර කෘතියේ වස්තු විෂය ප්‍රධානත්වය. ඉතින් ඒ නිසා අනවශ්‍ය දේ ඉවත් කරලා අවශ්‍ය දේ අරගෙන නිසි පරිදි සුදුසුම ස්ථානයේ ක්‍රමවත් ආකාරයට ඉදිරිපත් කිරීම තුළින් මේ පුරුෂ ධම්ම සාරථී ගුණය ඉස්මතු කරලා දැක්වීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒ තුලිනුත් මේ අමාවතුරේ කතා කලාවේ විශේෂත්වයට තවත් වඩා වැඩි වටිනාකමක් ලැබෙනවා කියන කාරණයක් අපි අවබෝධ කරගත යුතු වෙනවා. ඊළඟ කාරණය තමයි තුන්වන කාරණය අවස්ථා නිරූපණයේ කොහොමද සජීවී භාවයක් ගුරුළුගෝමී කතුවරයා Tamanගේ කෘතිය ඇතුළත දක්වලා තියෙන්නේ කියන එක. මූලාශ්‍රය අනුසාරයෙන් ස්වකීය වර්ණනා සකසා ගත්තද මූලාශ්‍ර පාඨයන්හි නොයන අපූර්ව සජීවත්වයකින් තත් අවස්ථාව නිරූපණයට ගුරුළුගෝමීහු බොහෝටිකම් පෑහ. අඟුල්මල් දමනයේ සොරුගනු පිණිස ජනයාගේ උද්ඝෝෂණ හේතුවෙන් බිය සහිතව පිටත් වන කොසල් රජ බුදුන් වහන්සේ හමුවට යන්නේ ඉදිරියේ වන සිද්ධියේ ප්‍රතිඵල දැනගනු රිසියෙනි. එසේ ගොස් අඟුල්මල් සොර මුණගැසෙන අවස්ථාව. දැන් මෙතනදී අතට රජතුමාට හමු වෙන්නේ තෙරුන් වහන්සේනේ. එතකොට ඊට කලින් රජුරු වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල කියන සොරාව দমনය කරලා තේරත්වයට පත් කරලා ඉන්නේ. ඉතින් මේ මුණගැහෙන අවස්ථාව කතුවරයා බොහොම සජීවී ආකාරයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. රාජ්‍ය පාලනයට තියෙන ඒ සට කපටකම් වලින් මේ නතර වූ කොසල් රජු බුදුන් හමුවේ අඟුල්මල් සොරුන්ගේ නුගුණම ප්‍රකාශ කරති. එම අවස්ථාවේ කොසල් රජුගේ සහ බුදුන් වහන්සේගේ ක්‍රියාකාරකම් ගුරුළුගෝමී පඬිවරයා කොහොමද අර මේ අවස්ථාව රජතුමා සහ කොසල් රජතුමා
සාකච්ඡා කරන අවස්ථාව සජීවී භාවයෙන් යුක්තව කොහොමද දක්වලා තියෙන්නේ. වහන්ස ඒ දුසිල් පවිටුහට මෙබඳු සංයමයක් කොහි වේදැයි කීය. එසමයෙහි අඟුල්මල් මහතෙරහු බුදුනට නුදුරු තන්හි වැඩහුන්නාහ. බුදුහු දකුණත නගා මහරජ මේ අඟුල්මලයි වදාළ. මෙවැනි අවස්ථාවන්හි නාට්‍යාකාර ස්වභාවයක් විද්‍යමාන වේ. දැන් බලන්න ඔබ වහන්සේලා වුණත් කවුරු හරි විශේෂ පුද්ගලයෙක්ව ගෙනලිවරලා කාගේ තර්ජන ගර්ජන වලට ලක්වන තැනැත්තෙක් බොහොම ශාන්ත දාන්ත තත්වයට පත් කරගෙන පැත්තකින් ඉඳගෙන ඉදි තවත් කෙනෙක් ඇවිල්ලා මේ ඉන්නේ යා කියලා දන්නේ නැතුව විවේචනය කරන අවස්ථාවක ඔබ වහන්සේලා අත දිගහැරලා පෙන්නනවා ඔබ ওই බණින තැනැත්තා තමයි මේ බොහොම සංවරව දැන් මෙතන ඉන්නේ කියලා. ඒ කාරණේම තමයි මෙතනදිත් තියෙන්නේ. කොසල් රජතුමා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට එහා පැත්තේ ඉන්නේ අඟුලිමාල හාමුදුරුවෝ කියලා. ඉතින් අර නාට්‍යානුසාරයෙන් මෙයාට දැන් බනිනවා. බනිද්දි බුදුරජාණන් වහන්සේත් අර නාට්‍යානුසාරයෙන්ම අත දිගෑරලා පෙන්නනවා මේ ඉන්නේ ඔබ ඔය කියන අඟුලිමාල හාමුදුරුවෝ කියලා. ඉතින් එතනදී අර මේ එක පැත්තකින් ඒ හස්ත නිරූපණයක් කිරීම නිසා එතනදී චිත්ත රූපමය වෙනවා. ඒ අවස්ථා නිරූපණයේදී ඒතර කොසල් රජතුමා එකපාරම අඟුලිමාල හාමුදුරුවෝ දැක්කම කොහොමද දැක ගැනීමට ලක්වන්නේ කියන කාරණය මෙන්න මේ වගේ තැන්වලදී ඒකට සජීවී භාවයක් ගෙන හැරපාමින් අවස්ථාවන් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒතකොට අවස්ථා නිරූපණයේදී සිත් ඇද ගන්නා අයුරින් මේ අවස්ථාවන් මේ අමාවතුර කතුවරයා දක්වලා තියෙනවා කියන කාරණය අපිට මෙහිදී අවබෝධ කරගන්න පුළුවන්. අවස්ථා නිරූපණය අතින් ගුරුළුගෝමී දක්වන නෛපුණ්‍ය නිරූපිත අවස්ථාවක් වශයෙන් නාග දමන පරිච්ඡේදයෙන් නාලාගිරි දමන කතා වස්තුවෙන් ගත් පහත සටහන දැක්විය හැකිය. අතුද බුදුන් එන්නන් දැක මිනිසුන් උත්සාහ කරවමින්ගේ විදහමින් ගැල්සුන් කෙරෙමින් සොඬ ඔසවාගෙන කන් වැහුවාගෙන පර්වතයක් සෙයින් මඩිමින් බුදුන් කරා දිවි. බුත්සරණ කතුවරයා බුදුන් වහන්සේගේ අවිහිංසාවාදීත්වයට පවා පටහැනි ආකාරයෙන් නාලාගිරි මිනිසුන් මරමින් පැමිණි අති බිහිසුණු ස්වභාවය ඉතා දීර්ඝව වර්ණනා කළද ගුරුළුගෝමී වචන කිහිපයකින් තදවස්ථාව සජීවීව නිරූපණය කරයි. තමා ඉදිරිපත් කරන අවස්ථාව සියසින් දුටුසේ දැක්වීමට ඔවුහු සමත්. දැන් ඔබ වහන්සේලාට මතක ඇති මම හිතන්නේ මධ්‍යම පන්තිර තියෙනවානේ තමා බුත්සරණ. එතකොට එතනදී ඔය විදිහට අර මේ කුඩා දරුවෙක් ඉදිරියට වැටෙන අවස්ථාවන් මේ වගේ තැන් බුත්සරණ ඇතුළේදී කතා කරනවා. නමුත් අමාවතුර ඇතුළේදී මේ විදිහට ලොකු තැන් වලට යන්නේ නැහැ. හැබැයි ඊට සාර්ථකව බොහොම කෙටි ක්‍රමයකට මේ ඒ අවස්ථාව නිරූපණය වන ආකාරයට අමාවතුර කතුවරයා බුදුරජාණන් වහන්සේගේ ඒ මේ ඉදිරියට නාලාගිරියට ආපු ආකාරය වචන කිහිපයකින් දක්වලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව සජීවී විදිහට නිරූපණය කිරීමට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. පොඩි ඡේද කිහිපයකින් වචන පොඩි කිහිපයකින් මේක නිරූපණය කරලා තිබුණා. තමා ඉදිරිපත් කරන අවස්ථාව සියසින් දුටුසේ දැක්වීමටත් මේ අමාවතුර කතුවරයා බොහෝ සෙයින්ම සමත් වෙලා තියෙනවා. දිට්ඨ මංගලිකාගේ ඥාතීන් ඇය මාතංග පණ්ඩිතයන්ට පවරා දෙන අවස්ථාව එයට කදිම නිදසුනකි. ඔහු දැරියගේ සිරියහන් ගබට වැද දැරිය හැරගෙන සුපිපි කැහැල රුකෙක්හි මල් ඇත විදිනවුන් සෙයින් ඇයගේ සර්වාභරණ ගලවා නියෙන් සීමාන්ත දක්වා සැඩොල් කෙහෙ බැඳ නිල් පිළියක් හදවා නිල් පියල්ලක් අත බැඳ කන තඹුපට පළඳවා තල්පත් පැසක්දී දෙඅත කරගෙන පහයින් බහ අතුරතී සැමිය ගෙන යායි මහා සත්හට දුන්හ. දැන් අර දිට්ඨ මංගලිකාව කියන මේ තැනැත්තියව කොයි විදිහටද ඇයගේ ශරීරයේ තිබුණු වස්ත්‍රාභරණයන් ඊට පස්සේ තිබුණු මේ අවශේෂ මේ මොනවද තවරගෙන තිබුණු ඒ ආදී දේවල් ඉවත් කරලා අයින් කරලා ඉවරලා ඇඳුම් අඳින්න ඕනි මෙන්න මේ තැනට පමණක් කියලා සීමාවන් දක්වලා සැඩල් කුලයක කෙනෙක් වගේ හඳවල ඉවර වෙලා මහසත්හට දුන්නාකාරය පිළිබඳව නිකන් අර එතන පැත්තකට වෙලා බලාගෙන හිටපු තැනැත්තෙක් වගේ තමයි මෙහිදී කතුවරයා ඒ අවස්ථාව නිරූපණය කරලා තියෙන්නේ. ඒක තමයි ඔහුගේ දක්ෂතාවය. ඒ තමයි සජීවී භාවය. ඒ කියන්නේ මේ විදිහට ගුරුළුගෝමි පඬිවරයා ඒ තමන්ගේ කතා කලාව ඇතුලේ සජීවී විදිහට අවස්ථා නිරූපණය කිරීම තුළින් තමන්ගේ මේ කතා කලාව ඉතාමත් දක්ෂභාවයට තමන්ගේ කෘතිය දක්ෂභාවයට පත් කරලා තියෙනවා. එතකොට මතක තියාගත යුතු අනෙක් කාරණය තමයි අමාවතුර කතා කලාවේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි යම් යම් අවස්ථාවන් සජීවී විදිහට නිරූපණය කරලා තියෙන එක. එහෙම නැත්නම් අවස්ථා නිරූපණයට සජීවී භාවයක් ආරෝපණය කරලා තියෙන එකත්
මේ අමාවතුර කතා කලාවේ තියෙන තවත් වැදගත් විශේෂත්වයක් කියන එක ඔබ වහන්සේලා අවබෝධ කරගත යුතුයි. ඊළඟ එක තමයි කතාවක් වේගයෙන් ගලා යාමට සැලසීම. දැන් අර මග නතර කරන්නේ නැතුව කියවන අයට අහන අයට මග නතර වෙවි ඒ දේ පිළිබඳව මේ නීරස භාවයක් ඇති කරන්නේ නැතුව බොහොම වේගයෙන් ඉදිරියට ගලා යාමට සලසා දීම. දීර්ඝ වර්ණනාවන් භාවිත කරමින් කතාවක් දීර්ඝ කිරීම පැරණි ගද්‍ය ග්‍රන්ථයන්හි කතුවරුන් බහුලව අනුගමනය කළ රීතියකි. එහෙත් ගුරුළු ගෝමීන්ට එය අභිමත නොවිය. අනවශ්‍ය විස්තර වර්ණනාවෙන් තොරව එහෙත් කතාවේ අඛණ්ඩ ගලා යාමට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් කතාව දිගහැරීම ඔවුන්ට අභිමත විය. දැන් මූලිකව තිබුණු අතීතයේ තියෙන ඔය මේ ගොඩක් කෘතිවලදී මේ කියන කාරණේ අපිට හමු වෙනවා. දැන් ඔය බුත්සරණෙත් ඕක තියෙනවා. බුත්සරණ රංගු මේ නාලාගිරිය තයින තැන එහෙම බොහෝම දීර්ඝ විදිහට දක්වලා තියෙනවා. නමුත් මෙතනදී එහෙම එකක් නෑ. දීර්ඝ වර්ණනාවන් භාවිතා කරමින් දීර්ඝ කිරීමක් මෙහිදී කතුවරයා මේ බුත්සරණ මේ අමාවතුර කතුවරයා ඒකට එච්චර ලොකු කැමැත්තක් දක්වලා නැහැ. අනවශ්‍ය විස්තර වර්ණනාවන්ගෙන් තොරව හැබැයි කතාවේ අඛණ්ඩ ගලා යාමට කිසිම බාධාවක් වෙන්නේ නැති ආකාරයට තමයි කතාව දිගහැර පෑමට අමාවතුර කතුවරයා ගුරුළුගෝඹී පඬිවරයා සමත් වෙලා තියෙන උත්සාහරගෙන තියෙන්නේ. නාලාගිරි ඇතාව දමනය වෙලා දමනය වී බුදුන් පාදාභිවන්දන කර සැනසුණු ආකාරය ඉතාමත් වේගයෙන් දක්වනවා. දැන් බුත්සරණ එහෙමෙද්දි බොහෝම මේ දැඩි ලෙස වර්ණනාත්මකව ගොඩාක් තියෙන තැන මෙතන බොහොම වේගයෙන් සරලව සංක්ෂිප්තව දක්වලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරලා බලමු. බුදුන්ගේ වසාසා ඇස් විවර කොට බුදුන්ගේ රූසිරි බලා පිළිලද සංවේග ඇති වූයේ බුදුන් තෙදින් සිඳී ගිය සුරාමද ඇත්තේ අතබහා කන්පත් සැලමින් ගොස් බුදුන් පාවිට බැස හොති. බලන්න අර බුදුරජාණන් වහන්සේගේ රුව දැකලා ඉවර වෙලා ඊටමත් මේ නිවුණු තැනත් එහෙම නැත්නම් දමණය වුණු ආකාරය ඊටමත් සරලව සුරා මේ අර මත් වෙලා තිබුණේ මත් ගතිය නැති වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත්ට ගිහිල්ලා ඉවරලා දන ගහගත්තු ආකාරය බොහෝම කෙටින්. හැබැයි කිසිම කතාවේ හරයට කතාවේ මුඛ්‍ය හරයට ඒ අවස්ථාවට කිසිදු මේ බාධාවක් නොවන ආකාරයට ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. සදහැති උවසුවක බුදුන් සරණ ගිය ආකාරයෙන් කතාව ඉදිරිපත් කරන්නේ සිද්ධි වහවහා ඉදිරිපත් කිරීමෙනි. ගෘහපති දමනේන දණ්ඩකාරණ්‍ය වල්වෝ පරිදි කිසේදැයි දක්වන කතාවෙහි යන පහත අවස්ථාවද මෙයට කදිම නිදසුනකි. සේනාපති පසුව එපවත්තසා මගේ පින්කෙත් සඟපුරට රුවන් හිනි භගවත් සතරහට ගහට කලෝලයි කියන හදවත් ඇතිව කටින් සුසුම් විහිදුවමින් මහවුයන් ගොස් කෙලින් හා දැහැමින් මුවහුවැවුන් තවුස්පානන් දැක කැසපට ගලා හැඳගෙන දෙअතින් දැහැටිපා කොට පියා නගා හිඳුවා දියගෙන්වාගෙන නහවා වෙරබෙහෙක් ගල්වා දෙවනු සිවුද ගඳින් උලා සියුම් සලුවෙන් පිස පෙරට ඇඳී බැඳ සිට වහන්සේ මිනිසුන් විසින් කළද නොයේදෙයි ඔවුන්ට කිමෙක් වෙයි හෝයි පිළිවිත්. දැන් මේ කතාව වහන්සේලාට මතක ඇති අර තාපසයාව මේ අර උද්‍යානයේදී පහර දීලා ඒ අත්පායම කපලා තියෙන අවස්ථාවේදී එතනට එන සේනාපතිය ඒ පුවත අහලා හැසිරුණු ආකාරය පිළිබඳව තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී බලන්න අර සිද්ධි ගණනාවක් තියෙනවා නේද? සිද්ධි ගණනාවක්ම ඒ තැනත්ත වැටිලා හිටපු ආකාරය, එතනට පැමිණි ආකාරය, ඊට පස්සේ පැමිණිලා ඒ තවුසාට බෙහෙත් හේත් කරපු ආකාරය, සලුප් මේ පෙරවපු ආකාරය, මේ ආදී හැම දෙයක්ම ඒ සිද්ධි ගණනාවක්ම කෙටි කරලා සංක්ෂිප්ත කරලා දක්වලා තියෙනවා. ඉතින් ඒ තුලින් කතාවේ අඛණ්ඩ ගලා යාමට මඟ පෑදෙන මෙම ලක්ෂණය අමාවතුරේ කතා කලාවේ විශේෂ ලක්ෂණයක්. ඒතකොට අමාවතුර කතා කලාවේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි කෙටි කරලා අවස්ථාවන් කිහිපයක් කෙටි කරලා ඉවර වෙලා වේගයෙන් ගලාගෙන යාමට මේ ලොකු අපස්රියක් ගන්නේ නැතුව ලොකු සීමාවකට යවන්නේ නැතුව කෙටි තැනකදී සියල්ල මෙතනට අන්තර්ගත කරලා නීරස භාවයෙන් තොර කරලා රසවත් භාවය එතනට ඇතුල් කරලා ඉවර වෙලා කතාව වේගයෙන් ගමන් කරවීමට අවස්ථාව සලසා දීමත් අමාවතුර කතා කලාවේ තියෙන තවත් විශේෂත්ව මේ විශේෂ වූ ලක්ෂණයක්. ඊළඟට අමාවතුර කතා කලාවේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි සංක්ෂිප්ත භාවය. සංක්ෂිප්ත කියන එක අපි දන්නවා ඔබ වහන්සේලා දන්නවා කෙටි කියන එක සංක්ෂිප්ත කෙටි මේ කියන එක සාරාංශ කියන එකට සමාන දෙයක්.
සංක්ෂිප්ත බව අමාවතර පුරාම දැකිය හැකි ලක්ෂණයකි. භාෂාව වර්ණනා රීතිය මෙහිදී කැපී පෙනේ. භාෂාව වර්ණනා රීතිය සංක්ෂිප්ත වූද අර්ථෝද්දීපන ඌනතාවක් ඇති නොවේ. ගුරුළු ගෝමීන්ගේ භාෂා සංක්ෂිප්තතාව පිළිබඳ සියලු විද්වතුන් ප්‍රශංසා මුඛයෙන් දක්වා ඇත. දැන් මෙහිදී අමාවතුර කියන මේ කෘතිය භාෂාව සංක්ෂිප්තයි, වර්ණනා රීතිය සංක්ෂිප්තයි. ඒ සියල්ලම කැපිලා පේනවා. නමුත් ඒ සියල්ලම සංක්ෂිප්ත වුණා කියලා, කෙටි වුණා කියලා මේකේ අර්ථයන් උද්දීපනය වීමේ කිසිම ගැටලුවක් නැහැ. අර්ථයන් නිසියාකාරව නිසි රසයෙන් යුක්තව ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වෙලා තිබීමම මේ ගුරුළු ගෝමීන්ගේ භාෂා සංක්ෂිප්තතාවය පිළිබඳව විද්වතුන්ගේ ප්‍රශංසාවට ලක්වීමට හේතු වෙලා තියෙනවා. එතකොට දැන් මෙතනදී බලන්න ගුරුළු ගෝමීහු කිව යුත්ත වචන ස්වල්පයකින් කියයි. වර්ණනාව වචන කිහිපයකින් කරයි. වර්ණනාවක් පිණිසවත් වැඩිමනක් අලංකාරෝක්තියට නොබසි. ඒ ගුරුළු ගෝමීහු ඊට අපොහොසත් වූ නිසා නොවේ. ගුරුළු ගෝමීහුගේ දුර්ලභ කවිත්වයේ ශ්‍රේෂ්ඨාංගයකි. වචන 7-8කින් කියන ලද ගම්භීර විෂය පවා වහා වැටහේ. දැන් මේ මාටින් වික්‍රමසිංහ මහතාගේ අදහසක්. එතකොට මාටින් වික්‍රමසිංහ මහතා මේ ගුරුළු ගෝමීගේ තියෙන ගුරුළු ගෝමී පඬිවරයා සතුව තියෙන සංක්ෂිප්ත භාවය පිළිබඳව කියනවා කොහොමද? මෙයා කියන්න තියෙන දේ කියන්නේ වචන ස්වල්පයකින්. ඒ වගේම වර්ණනාවක් කරන්නෙත් බොහොම වචන ස්වල්පයකින් තමයි වර්ණනාවක් වුණත් කරන්නේ. ඉතින් ඒ වර්ණනාවට මෙයාට මේ හැකියාව තියෙන ඕනේ නම් අලංකාර ආදී දේවල් එකතු කරන්න. හැබැයි එයා එහෙම කරලා නැහැ. ඒ කියන්නේ එයාට බැරි නිසා නෙවෙයි, මේ එයාගේ තියෙන දුර්ලභ කවියේ තියෙන ශ්‍රේෂ්ඨ අංගයක් නිසා ඒක. එතකොට මේ විදිහට මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රශංසාවට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් අපි ඉදිරියට ගත්තොත් එහෙම KDP වික්‍රමසිංහ සිංහල ලේඛක පරපුරේ මෙසේ පවසයි. කිව යුතු දේ අනවශ්‍ය වාග් බාහුල්‍යයෙන් තොරව කොටින් පැහැදිලිව කීම ගුරුළු ගෝමීන්ගේ ශෛලිය විය. එහෙයින් එය බොහෝ සෙයින් බුද්ධිමත් ජනයා විසින් අගය කළ හැකි ශෛලියකි. දැන් මේතනදිත් ප්‍රශංසාවට ලක් වෙලා තියෙන්නේ අනවශ්‍ය විදිහට වචනයන් ලොකුවට බහුලව යොදන්නේ නැතුව කිව යුතු දෙය බොහොම කෙටියෙන් කියලා තිබීම ගුරුළු ගෝමී කියන මේ බුද්ධිමත් පඬිවරයා සතුව තිබුණු දක්ෂතාවයක් කියන එක පිළිබඳව KDP වික්‍රමසිංහ මහත්මයා සිංහල ලේඛක පරපුර කියන ඒ කෘතිය ඇතුළේ එහෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට කිව යුතු දේ ඊටා කෙටියෙනුත් පැහැදිලිවත් කිව හැකි උගතුන්ගෙන් ගුරුළු ගෝමී අග්‍රගණ්‍ය වෙන ග්‍රන්ථකාරයෙකුට පිටු ගණනාවකින් වුවද කියවා නිම කරගත නොහැකි වර්ණනයක් ගුරුළු ගෝමී වැකි කිහිපයකින් වඩා ව්‍යක්තව කියයි. දැන් ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි බුත්සරණ කෘතිය ඇතුළේදී තියෙන නාලාගිරි දමනය සහ අමාවතර කෘතියේ තියෙන නාලාගිරි දමනය කියන මෙන්න මේ තැන් දෙක හොඳට පරිශීලනය කරත් ඔබ වහන්සේලාට පුළුවන් බුත්සරණ කියන කෘතිය ඇතුළේදී කොයිතරම්නම් විදග්ධ විදිහට පැතිරිලා විසිරුණු විදිහට මේක වර්ණනා කරලා තියෙනවද, අමාවතර කෘතිය ඇතුළේදී කොයිතරම් සංක්ෂිප්තව කෙටිභාවයෙන් යුක්තව මේක වර්ණනා කරලා තියෙනවද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට. ඉතින් විද්වතුන් විසින් විද්වතුන්ගේ ප්‍රශංසාවට ලක් වෙන මේ අමාවතුරේ කතා කලාවේ දැකිය හැකි මෙම ලක්ෂණය ගුරුළු ගෝමීහු තමන්ගේ ග්‍රන්ථයේ ආරම්භයේදීම කියලා තියෙනවා සැකෙවින් කියලා තියෙනවා නේද? එතකොට සැකෙවින් මේ අර නොවියත් හුදී ජනයාට සිය බසින් සැකෙවින් තමයි මේ කෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක තමයි සැකෙවින් දක්වන බව පවසමින් අවධාරණය කරලා තියෙන්නේ. ග්‍රන්ථයේ පුරාවටම ඔවුහු එම රීතිය රකිති. නන්ද කුමරුන්ගේ පැවිදි කිරීම පිළිබඳ පුවත මෙයට කදිම නිදසුනකි. දැන් නන්ද කුමාරයාගේ මේ පැවිදිවීම පිළිබඳ වේ තියෙන තැන් ටික වහන්සේලාට දැක්කොත් එහෙම කෘතියේදී අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවන් රාශියක්, බොහෝ තැන් ටිකක්. ඒ කියන්නේ දැන් ඔය මේ මහා කාව්‍යයක් පවා රචනා වෙලා තියෙනවානේ සංස්කෘත භාෂාවේදී නේද? සුන්දරේ නන්දේ දෙදෙනාගේ සෞන්දර්ය නන්ද මහා කාව්‍ය. දැන් ඒ කියන්නේ මහා කාව්‍යයකට පවා ලක්වන තැනක් බොහෝම කෙටි විදිහට දැක්වීමට තරම් කතුවරයා මෙහිදී මේ සමත් වෙලා තියෙනවා. කොහොමද? දෙවන දවස් තමන් මලු නන්ද කුමරුගේ තනතුරු මගුල් ගෙවදනා මගුල් විවාහ මගුල් මේ තුන් මගුලට සරහන කල්හි ඔහුගේ ගෙට එළඹ පැන් වූ අස්නෙහි වැඩහිඳ මගුල් වදාරා ඔහු පැවිදි කටටිවෑ පය අත නගා තබා හුනස්නෙන් නැගී වැඩියෝ. ජනව් කලන නම් රජ කුමරි බුදුන් හා යන කුමරහු දැක හිමියා පිට වහා ඒ කියා කර දික් කොට කබලියෙන් බැලුවහේ
බුදුනට පය ගන්වා වහන්සේය කියන්නට නොපොහසත් වූයේ බුදුන් හා මහවේහෙර ගියේ බුදුහු ඔහු නොකමැතිසේ පැවිදි කර වූහු. දැන් බලන්න ඒ ටික මෙන්න මේ දක්වලා තියෙන පුංචි ටික දැන් අර මේ නන්ද කුමාරයාගේ ඒ මාලිගයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවීම, ඔහු බුදුරජාණන් වහන්සේ පසුපසින් යාම සහ ජනපද කල්යාණිය මෙයා දැන් හැරිලයි කියලා බලාගෙන සිටීම, නන්ද කුමාරයාට මේ මට යන්න ඕනි ස්වාමීනි කියලා කීමට නොහැකි භාවය සහ විහාරස්ථානයට ගිහිල්ලා පැවිදි කරවීම කියන මෙන්න මේ ටික බොහොම කෙටියෙන් දක්වලා තියෙනවා. දැන් ඒ කාරණය සඳහන් කිරීම සඳහාම පූජාවලිය කතුවරයා පිටු ගණනක් වැය කරලා තියෙනවා. නමුත් මෙතනදී පාඨකයා වෙහෙසට පත්වන්නේ නැතුව සැකවින් කෙටියෙන් Tamanගේ වස මේ හසරවලා තිබීම ගුරුළුගෝමී කතුවරයාගේ තියෙන ඒ කතා ඉදිරිපත් කිරීමේ තියෙන විශේෂත්වය. ඒ විදිහට බලද්දි ගුරුළුගෝමීන්ගේ කතා කලාව බොහොම මනහර භාවයට පත් වෙලා තියෙනවා කියලා අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ජාතකට්ට කතා මූලාශ්‍රය කරගනිමින් ගුරුළුගෝමීන් සහ විද්‍යා චක්‍රවර්තීන් නාලාගිරි පුවත ගොඩනගන අයුරු තවත් කදිම නිදසුනකි. එතකොට නාලාගිරි යතා සොළොස් කලයක් සුරාපානය කරලා අතිශය කෝපාවිෂ්ඨ බුදුරජාණන් වහන්සේ හමුවට තිබෙන අවස්ථාවේදී 80 මහා සව්වෝ කොහොමද බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වෙන්නේ? අමාවතුර මේ කතුවරයා එහෙම නැත්නම් ගුරුළුගෝමී පඬිවරයා ඒක මේ විදිහට දක්වනවා. වහන්සේ නවත්නේ මැනවි කීහු. මහණෙනි නොබව මම් නාලාගිරි දමන්ට පොහොසත් නිවදාලහ. එකල්හි සැරියොත් මහ තෙරහු පියනට උපන් කිසියෙක් නම් දෙටුපොත්තු පමණ වෙයි. මම්ම ඔහු දමමි කීය. බුදුහු සැරියුත බුද්ධ බලතොර සව් බලතොර තොසිටයි පිළිදැවූහු. මෙසෙයින් බොහෝසේ ඇසු මහා සව්වෝ අයජිය හැ. බුදුහු හැම දෙනම පිළිබැවූ. මෙම පුවතම වාර්තා කිරීමට විද්‍යා චක්‍රවර්තීහු මුද්‍රිත පිටු 8ක් පමණ වැය කරයි. දැන් මම මුලිනුත් කිව්වේ ඒක නාලාගිරි දමනය හොඳම උදාහරණයක් සංක්ෂිප්ත භාවය දැන ගැනීමට. දැන් මෙතනදී අර 80 මහා ශ්‍රාවකයෝ ඒ ශ්‍රාවකයන් වහන්සේලා කොහොමද බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා නාලාගිරිය දමනය කරන්නේ කියලා හැසිරුණු ආකාරය පිළිබඳව මෙහෙම කෙටියෙන් දක්වනවා. හැබැයි විද්‍යා චක්‍රවර්තී කතුවරයා බුත්සරණ ඇතුළේදී මුද්‍රිත පිටු 8ක් පමණ වැය කරමින් මේ කාරණේ දක්වලා තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේ ස්වකීය බලය පවසමින් බුදුන් වහන්සේ රක්ෂණයට අයදින අයුරු ඔහු වෙන වෙනම විචිත්‍රවත් ලෙස වර්ණනය කරති. අඛණ්ඩතාව කතා කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි. එහෙත් බුත්සරණේන මෙම පුවත කියවා අවසන් වන විට පාඨකයාට කතා පුවතේ මුල අමතක වෙයි. එහෙත් අමාවතුරේන ඉහත විස්තරයෙන් ගුරුළුගෝමීහු විද්‍යා චක්‍රවර්තීන්ට වඩා ඉතා සංක්ෂිප්තව වූ කතා රසයට හෝ අන්තර්ගතයට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් කතා පුවත ඉදිරිපත් කරති. දැන් මේ කාරණය වර්තමානයේ තියෙන යම්කිසි ටෙලිනාට්‍ය වලට උනත් අපිට උදාහරණ හැටියට දක්වන්නට පුළුවන්. කතාවන් කොටස් 1000යි 2000යි යනවා. නමුත් ඒ කතාවක් බලන කෙනෙක්ට රස විඳින කෙනෙක්ට අවසානයේදී මේක පටන් ගත්තේ කොහොමද, ආරම්භය කොයි වගේද කියන එක අමතක වෙනවා. ඒ කාරණේම තමයි දැන් බුත්සරණ කියන කෘතිය ඇතුළේදීත් ඔය ශ්‍රාවකයෝ ඇවිල්ලා එක එක හාමුදුරන් වහන්සේලාගේ දෙබස් මෙතන ඉදිරිපත් කරලා තියෙද්දි එතනදී කියවන අයට මේ නාලාගිරි කතාවේ මුල මොකක්ද කියන එක අමතක වෙන තැනට එනකම් ඒ අයගේ මොළය වෙහෙසනවා. නමුත් ගුරුළුගෝමී කතුවරයා ඒ විදිහට පාඨකයන්ගේ මොළය වෙහෙසවන්නේ නැහැ. අනවශ්‍ය විදිහට වචනයන් එකතු කරගන්නෙත් නැහැ. ඊටාම සංක්ෂිප්තව දක්වලා තියෙන Tamanගේ කාරණේ. ඉතින් මේ හේතුවෙන්ම ඇතැම් විචාරකයෙක් සරල කෙටි ශෛලියක් ප්‍රිය කළ ග්‍රන්ථකාරයන් අතරින් ගුරුළුගෝමී තරම් මුදුනට නැංගපු අද දක්වාත් සිංහල ග්‍රන්ථකරුවන් අතර පහළ වී නැතයි පවසති. ඒකත් ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා වර්තමානයේ වෙනකොනොත් බොහෝ දෙනෙකුට හැකියාවක් ලැබිලා නැහැ ගුරුළුගෝමීන්ගේ තැනටපත් වෙන්නට. ගුරුළුගෝමීන් සතුව තිබුණු දක්ෂතාවයන් පශ්චාත් කාලීනව හෝ ඊට పూర్වයෙන් හිටපු මේ කතාකරුවන්ටවත් ආවේනිකව තිබිලා නැහැ කියන කාරණය තමයි එතනදී අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ. කතාවස්තු සිද්ධි අවස්ථා සංක්ෂිප්තව දක්වන්නසේම භාෂාමය අතින්ද ගුරුළුගෝමීහු සංක්ෂිප්ත බවම ප්‍රිය කළහ. වචන දෙක තුනකින් කතා පුවතක් ගෙනහැර පෑමෙහි අපූර්ව ප්‍රාගුණ්‍යයක් ඔහු සතු වූ. කෙටි වචන හා කෙටි වැකි වලින් පුදුමාකාරසේ අරුත් දැනවීම මේ ගුරුළුගෝමීන්ගේ රචනයේ තියෙන තවත් විශේෂත්වයක්. ඔන්න බලන්න ඒවට උදාහරණ ටිකක්. නාලාගිරි ඡණ්ඩය, පරුසය, මිනීමරුය,
මේ වේයට පිළිපන්නේය බුදුන් ආදීන්ගේ ගුණ නොදන්නි. දැන් මේ නාලාගිරි ඇතුගේ ස්වභාවය පිළිබඳව ඒ වගේ කෙටි වැකි කිහිපයකින් මනා ලෙස නිරූපණය කරලා තියෙනවා. මමද රද්දරුයෙමි. මේත් රදි දරුය එකල්හි බුදුහු මා නිසා වසයි මාතට කී දයක් ඇද්දේ වදාළහ. නැති වහන්සේ කීය මාතට ප්‍රාතිහාර්ය කලෙන් කිම නොකලෙන් කිම එයින් තට කවර ප්‍රයෝජනය එකලදු නොකලදු මාගේ සස්නට වන පිරිහිණි නැති. තමා වර්ණනය කරන අවස්ථාව පාඨක මනසෙහි සිතුවම් කිරීමට මෙම කෙටි වැකි ඇසුරින් සකසාගත් භාෂාව ඕනේ. ඒ කියන්නේ මේ ගුරුළුගෝමි කතුවරයා හැම වෙලේම උත්සාහ දරලා තියෙනවා බොහොම කෙටි වාක්‍ය කිහිපයකින්. කෙටියෙන් දක්වලා ඉවර වෙලා මේ පාඨකයන්ට ඒ තුළින් කිසිදු අර මේ මහන්සියක් දැනෙන්නේ නැති වෙන විදිහටත් ඒ වගේම මුඛ්‍ය රසය බඳුම ආකාරයට ඉස්මතු වන ආකාරයටත් කතාවන් ඉදිරිපත් කිරීමට මෙහිදී කතුවරයා සමත් වෙලා තියෙනවා. රීතියේ සහ ශබ්දයේ සංක්ෂිප්ත බවක් මිස අර්ථ සංක්ෂිප්තතාවක් අමාවතුර වර්ණනයන්හි නැත. අඟුල්මල් දමනයේන පහත සඳහන් තවත් කදිම නිදසුනක. මෙහිදී මතක තබා ගත යුතු විශේෂම දේ තමයි වහන්සේලා භාෂාව කොයිතරම් සංක්ෂිප්ත වුණත් වර්ණනාවන් කොයිතරම් සංක්ෂිප්ත වුණත් ඒ තුළින් ඉදිරිපත් කරලා තියෙන රසය ඉදිරිපත් කරලා තියෙන මූලික අරමුණ මුඛ්‍ය අරමුණ කොහොමවත්ම සංක්ෂිප්ත වෙලා නැහැ. දැන් අපි සරල උදාහරණයක් එකට ගත්තොත් එහෙම එක බෙහෙත් පෙත්තක් තියෙනවා ඒකේ මාත්‍රා දෙකක් ගන්න ඕනේ නම් ලෙඩේ හොඳ වෙන්න ගුරුළුගෝමි කියන තැනත්තාගේ බෙහෙත් පෙත්තෙන් මාත්‍රා භාගයයි ගන්න ඕනේ. හැබැයි ඒ මාත්‍රා භාගය ගත්තත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. අන්න ඒ වගේ වැඩක්. ඒ කියන්නේ අනිත් සාහිත්‍යකරුවන් පිටු 10ක් 15ක් දක්වලා තියෙන කාරණයකින් නැති කරන රසය පිටු භාගයකින් ඡේද භාගයකින් වාක්‍ය කිහිපයකින් මේ රසය ජනනය කිරීමට ගුරුළුගෝමි කතුවරයා සමත් වෙලා තියෙන. ඒකට හොඳ උදාහරණයක් අඟුලිමාල දමනයේන මේ නිදසුනෙන් බලා ගන්න පුළුවන් අපිට. සොර ක්ලාන්ත විය මියෙහි කෙල සිඳී ගියේ ශරීරයෙන් ස්වේද බස්සේ එක අඟුල්මල් සොර විස්මිතව මම් పూర్වෙහි දිවෙන ඇතුම් ලුහුබැඳ ගනිම්මය එකතුදු මම් මේ මහනහු පියවි ගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙන් හඹාගත නොහෙමි. දැන් බලන්න එතකොට අඟුලිමාල කියන මේ තැනත්තා කොහොමද බියටපත් වුනේ? ඔහු කොයිතරම්නම් පශ්චාත්තාපයටපත් වෙනවද? බුදුරජාණන් වහන්සේ අල්ලා ගන්න බැරි නිසා කියන මෙන්න මේ කාරණය බොහෝම කෙටියෙන් දැක්වීමට මේ කතුවරයා සමත් වෙලා තියෙනවා. සම්භාව්‍ය ග්‍රන්ථකරුවන් විසින් අභිමත මේ සංස්කෘත මිශ්‍ර දීර්ඝ රචනා රීතිය ගුරුළුගෝමිහු ප්‍රිය කරලා නැහැ. එතකොට ඔහු භාෂාවේ සංක්ෂිප්ත බවට කැමැත්තක් පළ කරලා අමාවතුර කතා කලාව මේ ඔබ කිරීමෙහිලා මෙම සැකවි රීතිය මහත් පිටිවහලක් සපයයි. එහෙම නැත්නම් එහෙම අමාවතුරේ කතා කලාවේ තියෙන මේ විශේෂත්වය දැක්වීම සඳහා උද්දීපනය කිරීම දැක්වීම සඳහා මේ කෙටි සංක්ෂිප්ත වූ රීතිය මහත් වූ පිටිවහලක් වෙනවා කියන කාරණයක් මෙහිදී අපි මතකයට ගන්නට ඕනේ. දැන් මේ කියපු කාරණාවන් පිළිබඳව ඔබ වහන්සේලාට මොකක් හරි ගැටලුවක් එහෙම තියනවද? අවබෝධ නොවුණු තැනක් එහෙම? එහෙම නෑ වගේ නේද පේන්නේ? හාමුදුරුවෝ පැහැදිලි හොඳට. හරි. අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. මම දන්නේ මේ ඔබ වහන්සේලාට දැන් තව පන්තියක් තියෙනව නේද? තියෙනවා හාමුදුරුවෝ. ඊට දෙක තියෙන්නේ. වෙලාව නම් දැන් තමයි හාමුදුරුවෝ. මේ 9:40. චානක මහත්තයා නේද කරන්නේ? ඔව් හාමුදුරනේ මං ඇවිල්ලා ඉන්නේ. හරි මහත්තයා මට විනාඩි 5ක් දෙන්න පුළුවන්ද තව? හරි විනාඩි 5ක් දෙන්න මම මෙතන ඉවරද. හරි. ඊළඟට අමාවතුර කතා කලාවේ විශේෂත්වයේ තියෙන අනිත් කාරණේ තමයි නිශ්චිත ආරම්භයකින් සහ අවසානයකින් යුක්ත වීම කියන මෙන්න මේ කාරණය. එතකොට ගුරුළුගෝමි පඬිවරයා පුරිස ධම්මසාරථී ගුණ වර්ණනයට අවශ්‍ය කරන කතාවස්තු පමණයි Tamanගේ මේ කෘතියට උපමා කරගෙන තියෙන්නේ. එතකොට මෙහිදී ඔබ වහන්සේලාට මේ හොඳට මේ කෘතිය පරිශීලනය කරද්දී අවබෝධ වෙනවා බුද්ධ චරිතය අපිට ඕනෑතරම් කතා තියෙනවා. නමුත් මෙතනදී අරගෙන තියෙන්නේ මේ පුරුෂ ධම්මසාරථී කියන මේ ගුණය හා සම්බන්ධ වන ඒට බොහෝ සෙයින්ම උපකාරී වන කතාවන් කිහිපයක් පමණයි.
එතකොට ඒ කතා ටික තමයි මේ එකින් එක දක්වලා ඉවර වෙලා ක්‍රමිකව ආරම්භ කරලා ඒ කතාව ක්‍රමිකව කෙරවල කරලා තියෙන්නේ. දැන් සද්ධර්ම රත්නාවලී කර්තෘ ධර්මසේන හාමුදුරුවෝ වගේ පසු කාලීන ග්‍රන්ථකරුවන්ද ස්වකීය ග්‍රන්ථයන් මෙවැනි කතා කලාවක් යොදා ගැනීමෙන් ඒ ඔවුන්ගේද සම්භාවට ලක් වූ බවට හිතීමේ හැකියාව තියෙනවා. දැන් සරලව බැලුවොත් එහෙනම් මෙහිදී ඔබ වහන්සේලා ලබාගත යුතු දැනුම තමයි ගුරුළුගෝමී කතුවරයා Tamanගේ මේ කෘතිය ඇතුළේදී ඒට අදාළව නිශ්චිත ආරම්භයකින් සහ නිශ්චිත අවසානයකින් යුක්තව මේ නිමා කිරීමට හැකියාව තියෙන කතා පමණයි Tamanගේ කෘතියට උපමා මේ යොදාගෙන තියෙන. ඒ තුලින් උපමා ආදී දේවල් දක්වලා පුරිස ධම්ම සාරථී ගුණය ඉස්මතු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි සංවාද භාවිතය. මේකත් ඇත්තටම ගද්‍ය කෘතියක අතිශයින්ම අන්තර්ගත විය යුතු දෙයක් සංවාද භාවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ අර කියවගෙන යද්දි නිකම්ම මේ අර මේ පාඨකයන්ට ශ්‍රාවකයන්ට නීරස භාවයක් ඇති වෙන එක වැළැක්වීම සඳහා සංවාදයන් දෙබස් භාවිතයට එකතු කරගෙන තිබීම. අමාවතුරේ කතා කලාවේ තව විශේෂත්වයක් වශයෙන් මේකත් මේ සංවාද භාවිතයත් අපිට දැක්වීමේ හැකියාව තියෙනවා. අපි මුලිනුත් සඳහන් කරා කතන්දර රීතිය තියෙනවා කියලා. ඒ වගේම තමයි කතන්දර ස්වරූපයක් ගන්නා මේ අමාවතුරේ කතා කලාවේ රස පෝෂණයට සංවාද භාවිතයක් බොහෝසෙයින්ම උපකාරී වෙනවා. ඒකට අපිට උදාහරණයක් දෙන්න පුළුවන් මෙහෙම මේ අඟුලිමාල පිළිබඳව ඔහුගේ දෙමව්පියන් කරන කතාබහ පිළිබඳව මෙහිදී අපිට උදාහරණයක් ගැනීමේ හැකියාව තියෙනවා. අඟුලිමාල නම් සොරක උපන්න ඒ අනෙකෙක් නෙවෙයි තීපිත් අහිංසක කුමාරයා දැන් රජ ඔහු ගන්ටයයි කුමක් කටයුත්තේ කීය. දැන් මේ විදිහට මේ තියෙන උදාහරණවලදී ඔබ වහන්සේලාට හැකියාවක් තියෙනවා මේ කෘතිය තුළදී අමාවතර කෘතිය තුළදී කතා කලාවේ සාර්ථකත්වයේ භාවය නිරූපණය කිරීම සඳහා ගුරුළුගෝමී පඬිවරයා කොතෙක් නම් උත්සාහ අරගෙන තියෙනවා. ඒ තුළදී සංවාදමය භාවිතය කොතෙක් දුරට උපකාරී වෙලා තියෙනවාද කියන ඒකට උදාහරණ ටිකක් තියෙනවා. මම මේ සටහන යොමු කරාම ඔබ වහන්සේලා මේ දේවල් කියවන්න. ඉතින් මේ විදිහට මේ නොවියත් හුදී ජනයා සඳහා කරපු අමාවතුරේ කතා කලාව තම පරමාර්ථයට ගැලපෙන ආකාරයට යොදා ගැනීමට ගුරුළුගෝමී පඬිවරයා සමත් වෙලා තියෙනවා. හින්දු සමය දැඩි ලෙස බලපාපු මේ පොළොන්නරු යුගයේ ජනයා තුළින් ක්‍රමයෙන් වියැකෙමින් යන බුදු බැතිය සුරක්ෂිත කොට වඩා වර්ධනය කිරීමට සුදුසු වන ආකාරයෙන් තමයි පුරිස ධම්ම සාරථී කියන ගුණය මූලික කරගෙන ගුරුළුගෝමී පඬිවරයා විසින් අමාවතුර කියන මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය මේ සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙන්නේ. ඉතින් මේ සිංහල සාහිත්‍යයට දායාද කරපු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයේ අමාවතුර කියන මේ ග්‍රන්ථයේ සාර්ථකත්වය මෙතෙක් දැන් අපි පරම්පරා ගණනාවක් යුග ගණනාවක් ඉදිරියට කතා කිරීමට මේක කතා කලාව විශේෂත්වය උනේ මොන හේතු යටතේද කියන දේ පිළිබඳව තමයි අද දිනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. මම හිතනවා මේ සාකච්ඡාව ඇතුළතදී ඔබ වහන්සේලාට දැනුම් පද්ධතියක් ලැබෙන්නට ඇති. ඉතින් ඒ දේවලුත් ඔබ වහන්සේලාගේ විභාගයට එකතු කරගන්න කියන ඉල්ලීමත් මත මෙතකින් මේ දේශනයේ නිමාවට පත් කරනවා. මම මේ සටහන යොමු කරන්නම්. එතකොට ඔබ වහන්සේලාට ඒ ලබා ගැනීමේ හැකියාව ලැබෙයි. මෙතෙක් වෙලා අපත් සමග රැඳී සිටියාට බොහොම ස්තුතිය පුද කරමින් තෙරුවන් සරණයි. මම මෙතකින් නිමාවට පත් කරනවා දේශනය. චානක මහත්තයා දැන් පුළුවන් ඔබතුමාට. හරි හඳුනන හරි. තෙරුවන් සරණයි හැම දිනාටම. එහෙනවද මාව? ආනරෝ. ඔව් තෙරුවන් සරණයි. ගියන්ගල් පඬිතුමාණන් වහන්සේට අපි බොහොමත්ම විඥාන මෝදනාත්මක ස්තුති සිදු කරනවා. ඒ වගේම අපේ දානක මහත්මයා දේශනය සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් අපි කාල වේලා ඉක්මනට මාන්ට අවස්ථාව ලබා දෙන ඒ කර්තව්‍ය සිදු කිරීම සඳහා. තෙරුවන් සරණයි අනක සර්. හොඳයි හඳුන්නේ දරුවන් සරණයි. හරි අපි එහෙනම් පටන් ගමු නේද? කාල වේලාවත් අපිට ඉතින් උදේවරු විතරනේ දැන් ඉතින් හවස් වරු වැඩ කටයුතු පටන් අරගෙන තියෙන නිසා අපි ඉක්මනටම පන්ති වැඩසටහන පටන් ගමු. අපේ කවුද මේ චූට්ටක් මට කියනවාද මේ සුනීත හාමුදුරුවෝ අපි ගිය සතියේ කරේ පුරාතන ඉන්දු ආර්ය භාෂා මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා බවට පත් වීමේ සිදු විපර්යාස කියන මාතෘකාවනේ ගිය සතියේ අපි කරේ. ඔව් සර් අද කරන්න තියෙන්නේ ව්‍යංජනවල වෙනස්කම්. හරි අපි ඒ යටතේ ස්වරවල වෙනස්කම් ටික කතා කරා නේද? අපිට තියෙන්නේ ව්‍යංජන